හොඳයි ළමයි. එතකොට අපි ගිය සතියේදී කලින් දවසේදී 2019 ගානේ රෝමි ලක්කම් 5 වෙනකල් කරා අපි ඒක ඉතුරු ටික සාකච්ඡා කිරීම කරමු. එතකොට අපි රෝමි ලක්කම් 6 තියෙන්නේ බලන්න පිරිවැය රුපියල් 40000ක තොගයක් තොග අයිතම වර්ෂය තුලදී විනාශ වූ අතර එම අයිතම විකිණිය හැකි තත්වයක නොතිබුණි. එසේ වුවද මෙම අයිතම පිරිවැයට මෙම අයිතම පිරිවැයට 2019 3.31 දිනට තොගේ ඇතුළත්ව තිබූ අතර ඒවායේ ශුද්ධ උපලබ්ධයක් නොවිය. හරි. එතකොට මේ කතාවේ ගොඩාක් තේරුම් කීපයක් තියෙනවා බලන්න. රුපියල් 40000ක තොග අයිතමයක් වර්ෂය තුලදී විනාශ වුණාලු. එම අයිතම විකිණිය හැකි තත්ත්වයක තිබ්බේ නෑලු. ඒ කියන්නේ ඒක විකුණ ගන්න බැරි තත්ත්වයක තමයි තිබිලා තියෙන්නේ. හරි. තිබුණු අතර කෙසේවුද මෙම අයිතම පිරිවැයට 2019 3.31 දිනට තොගේ ඇතුළත්ව තිබූ අතර ඒවාට උපලබ්ධයක් නොවිය. උපලබ්ධයක් කියලා කියනම අර විකුණුම් මගයක් නෑ කියන එක. ඒ කියන්නේ මේක කීයකටවත් විකුණ ගන්න බෑ. නිකන් ඔය පරණ වෙච්ච රෙදි තොගයක් වෙන්න පුළුවන්, පරණ වෙච්ච මොනවා හරි කල්ලිකුත් වෙච්ච වගේ භාණ්ඩ තොගයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කිසිම අගයක් නෑලු, වටිනාකමක් නෑලු ඒකේ. හරි. අපි ඒක වාර්තා කරමු. මේක ඇත්තටම ගොඩක් සරලයි. මේක ලොකු ඡේදයක් වගේ තිබ්බට පුංචි දෙයක් තියෙන්නේ. අපේ තොග වලින් 40000ක් අපි අයින් කරන්න ඕනේ. මොකද විනාශ වෙලානේ. ඒක නිසා මම ඔන්න 6 වෙනි එක ලියද්දි අංක 6 දැම්මා. තොග වලින් අඩු වෙන්න ඕනේ 40ක්. අපි දහස් වලින් ගාන හදන්නේ. ඔන්න තොග වලින් 40ක් අඩු වුණා. ඒත් එක්කම අපිට ඒක පාඩුවක් වෙන්නේ, අලාභයක් වෙන්නේ. මොකද දැන් ව්‍යාපාරයේ කීයකටවත් වටින්නේ නැති තොගයක් තමයි. නමුත් ඉතින් ඒක අපි විනාශ වෙලා ගියා නම් අපිට පාඩුවක් නේ. අපිට කීයක්වත් හම්බෙන්නේ නැහැ නේ. ඒක නිසා ඔන්න අපේ හිමිකමත් අඩු වෙනවා 40කින්. මේක තමයි වෙන්නේ. මේ ගානේදී පාට ඔන්න ලියන්න පුළුවන් හානි වූ තොග කියලා. තොගේ අඩු වුණා අපිට අලාභයක් ඇති වුණා. වෙන දෙයක් නෑ මේක කරන්න. තොගේ අඩු වුණා, හිමිකමත් අඩු වුණා. 7 වෙනි එක. අමහර මේ ලොකුව දැන් මේ බලන්න රෝමි ලක්කම් 7ක් තියෙන ගොඩාක් ලොකුවට ඡේදයක් වගේ තියෙනවා. නමුත් ඒකට පොඩි දෙයක් ඇත්තේ. මේ ඡේදයක් ලොකුවට තියෙද්දි ඔයගොල්ලෝ ගොඩක් අය බය වෙනවා. බය වෙන්න එපා. හිමීට පරිස්සමට කියවලා බලන්න. මේවා පොඩි පොඩි දේවල් තියෙන්නේ. ඔයගලන්ට කරන්න පුළුවන් මට මේ දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. හරි අපි බලමු රෝමි ලක්කම් 7ත් අයිතම 40ක් මිලට ගැනීම සඳහා ගනුදෙනුකරුවෙකු විසින් ඇනෝමක් ඉදිරිපත් කරන දී කියන්නේ භාණ්ඩ 40ක් ගන්න ඕඩර් එකක් දාලා. එම භාණ්ඩවල විකුණුම් මිල 240ක් වූ අතර එම භාණ්ඩවල කියන්නේ ඔක්කොගෙම 240ක් වූ අතර මේ මුදල වර්ෂය තුලදී ලැබී ඇත. හම්බෙලා තියෙනවලු. මේ මුදල ලද අත්තිකාරම් ගිණුමේ සටහන් කර ඇත. ඒකේ සල්ලි හම්බුනවලු ඒ වුණාට ඒක අත්තිකාරම් ගිණුමේ සටහන් කරාලු. කෙසේ වුවද මෙම අයිතම් වලින් අඩක් පමණ 2019 3.31 දිනවන විට ගනුදෙනුකරුට බෙදා හැරි අතර ඒවායේ පිරිවැය 80000යිලු. 80යිලු. තවද මේ බෙදා හැරීමට අදාළ කිසිදු සටහනක් තබා නැත. ඉතිරි භාණ්ඩ බෙදා හැරිය යුත්තේ ඉදිරි වර්ෂය තුලදී. හරි. හොඳ කතාවක් මෙතන තියෙන ළමයි. මේගොල්ලෝ කියනවා භාණ්ඩ 40ක් මිලට ගන්න ගනුදෙනුකරුවෙකුගෙන් ඇනවුමක් හම්බෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේගොල්ලෝ කියනවා ඒ භාණ්ඩවල විකුණුම් මිල 240යි කියලා කියනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කියලා අපිට දැන් ඔයාට බිස්නස් එකක් තියෙනවා නම් ඔයාගේ බිස්නස් එකට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේ අපි හාල්ගෝනි ගමු මට හාල්ගෝනි 40ක් ඕනේ කියලා ඔන්න ඔයාට ඇඩ්වාන්ස් එකක් ඒ කියන්නේ ඔයාට මුදලක් ගෙවලා තිනවා 240ක් කියලා. ඒක ඒ හම්බෙච්ච මුදල ලද අත්තිකාරම් ගිණුමේ සටහන් කරලා තිනවා. මොකද බඩු දීලා නැහැනේ තාම. සල්ලි අරගෙන විතරයි. ඒක නිසා ඇඩ්වාන්ස් එකක් පේ කළා වගේ තමයි වාර්තා කරන්නේ. අත්තිකාරමක් හම්බුණා වගේ තමයි වාර්තා කරන්නේ. කෙසේ වුවද මෙම අයිතම් වලින් අඩක් පමණක් අවුරුද්ද ඉවර වෙනකොට දීලා තියෙනවලු. නැත්නම් මේ මාස ඉවර වෙනකොට දීලා තියෙනවලු. ඒ කියන්නේ භාගයයි දීලා තියෙන්නේ. දින වන විට ගනුදෙනුකරුට බෙදා හැරි අතර ඒවායේ පිරිවැය 80යිලු. ඒ යවපු භාණ්ඩවල පිරිවැය 80යිලු. එතකොට මේක වාර්තා වෙන්නේ මෙහෙමයි. දැන් මම මෙතන ලියලා ඉන්න මුලින්ම අර සල්ලි හම්බෙච්ච අවස්ථාවේ මෙහෙම ලියවෙන්න ඇති. මුදල් වැඩි වෙනවා 240යි. මුදල් වැඩි වෙනවා 240යි කියලා ලියවෙන්න ඇත්තට සල්ලි හම්බෙච්ච වෙලාව. ඒ වගේම ලද අතිකාරම් වැඩි වෙනවා 240යි. මෙන්න මෙහෙම ලියවෙන්න ඇති. කියනවනේ මේ බලන්න. එම භාණ්ඩවල විකුණුම් මිල 240ක් වූ අතර මෙම මුදල වර්ෂය තුලදී ලැබී ඇත. මේක දැනටමත් වාර්තා වෙලා තියෙන්නේ. මම නිකමට ගිහිල්ලා බලනම් මේක තියෙනවද කියලා. මුදල් වැඩිවීම 240යි, ලද අත්තිකාරම් වැඩිවීම 240යි. මුදල් වැඩිවීම කියන එක නම් හොයාගන්න බැරි වෙයි. මොකද මේ 610 ඇතුළේ ඔක ඇති. මේ ලද අත්තිකාරම් 240ක් තියෙනන්නේ කතාව. මෙන්න මේක මේ. මේක දැනටමත් ගිණුම්ගත වෙලා මේ.
240ක් වූ අතර මේ මුදල වර්ෂය තුලදී ලැබී ඇත. ඒ කියන්නේ අතීත කාලේ වෙච්ච දෙයක්. මුදල් වැඩි වෙලා ලද අත්තිකාරම් වැඩි වෙන්න ඕනේ. ඒක දැනටමත් තියෙනවා නේ. 240 තියෙනවා. ඊට පස්සේ අපිට කියන්නේ ඒ බාණ්ඩ වලින් භාගයයිලු අවුරුද්දක් තිමේදී විකුණලා තියෙන්නේ. ඒතකොට ඔයා දැනගන්න ඕනේ කවුරු හරි කෙනෙක් අපිට සම්පූර්ණ භාණ්ඩයේ වටිනාකම දුන්නත් අපි භාණ්ඩ භාගයයි නම් දුන්නේ අපේ ආදායම වෙන්න ඕනේ ඒ වික්ක ටික විතරයි. අපි ඉතුරු බඩු ටික දීලා නැහනේ. එතකොට මේක වාර්තා වෙන්නේ මෙන්න මෙහෙමයි. විකුණුම් කියන ආදායම වැඩි වෙනවා භාගයයිනේ විකුණලා තියෙන්නේ 240යි. ඒත් එක්කම විකුණුම් පිරිවැය කියන වියදම වැඩි වෙනවා 80යි. මේ භාණ්ඩවල පිරිවැය 80යි කියලා දීලා තියෙනවා. ඒත් එක්කම වාට ලාභය කියලා ලියන්නත් පුළුවන්. මම මෙතන මෙහිම ගන්නම් විකුණුම් පිරිවැය කියන වචනේ ලියන්නේ නැතුව මම ලියන්නම් තොග කියන වචනේ. තොග වත්කම අඩු වෙනවා 80යි කියලා ලියන්න. ඊට පස්සේ ලාභය වැඩි වෙනවා 40යි. මෙන්න මෙහෙමයි ලියන්නේ. දැන් මම මෙතන ලාභය කියන වචනේ ලිව්වට ඕගලන්ට මතක ඇති අපි කලින් දවස්වල කරනකොට විකුණුම් පිරිවැය වැඩි වෙනවා විකුණුම් ආදායම වැඩි වෙනවා එහෙමනේ ලිව්වේ. මම මේක ලියලා තියෙනෙත් එහෙමයිනේ. එතන ලියන්න. තාපාරක් බලන්න මේ කතාව. ඒක තමයි මේ කියන්නේ මම ලිව්වෙත් එක මෙතන ලදාත්කාරම් කියලා. හරි. දැන් තාපාරක් බලන්න මේ කතාව. දැන් මේ අපි පියවරෙන් පියවර බලමු මේක. ඔගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න එපා ගාන. මුලින්ම ගාන කිව්වා 240ක් සල්ලි හම්බෙලා තියනවලු. ඒක තමයි මම මේ ලිව්වේ. ඒක දැනටමත් ගිණුම්ගත වෙලා තියෙන්නේ මේ 240 කතාව. ඊට පස්සේ කියනවා ඒ භාණ්ඩ වලින් භාගයක් පමණක් වික්කලු. එතකොට සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මුදල්වත්කම වැඩි වෙනවා, තොගවත්කම අඩු වෙනවා, ලාභය වැඩි වෙනවා කියලා. හැබැයි මෙතන මුදල් ආයෙ පාරක් සල්ලි දෙන්නේ නැහනේ නේද? ආයෙ පාරක් අපිට සල්ලි දෙන්නේ නැහැ. අපි කරන්නේ අර හම්බෙලා තියෙන ඇඩ්වාන්ස් එකකින් අඩු කරගන්න එක. එතකොට ඇත්තටම මෙතනදී මුදල්වත්කම වැඩි වීම නෙමෙයි වෙන්න ඕනේ. ලදාත්තිකාරම අඩු වෙන එක. අර කලින් හම්බෙලා තියෙන ඇඩ්වාන්ස් එකෙන් තමයි අඩු වෙන්නේ. අපි මේක වාර්තා කරගමු. කල්පනාවෙන් බලන්න මම මේ පැහැදිලි වෙන්න ඕන නිසා මෙහෙම ලිව්වේ. හරි. එතකොට අපි මේක වාර්තා කරමු මේ විදිහට. තොගේ නම් අඩු වෙනවා. අංක 7 තොගේ අඩු වෙනවා 80කින්. මම ඔන්න ලියනවා තොගේ අඩු වෙනවා 80ක් කියලා. ඊට පස්සේ දැන් මුදල් වැඩි වෙනවද? නෑ. මුදල් වැඩි වෙන්නේ නෑ මෙතනදී. මේ අර කලින් හම්බෙච්ච ඇඩ්වාන්ස් එකකින් තමයි අඩු වෙන්න ඕනේ. මම පැහැදිලි වෙන්නයි එහෙම ලිව්වේ. අත්තිකාරම අඩු වෙනවා 120කින්. හරිද? අත්තිකාරම අඩු වෙනවා 120කින්. ඊට පස්සේ වෙන්නේ ලාභය වැඩි වෙනවා 40කින්. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. දැන් ආයෙ පාරක් මුදල් වලට දාගන්න ඕනේ අපිට අර කලින් පාරක සල්ලි ටික ඔක්කොම හම්බුණානේ ළමයි. දැන් මෙතන මේ මුදල් වැඩි වීම කියලා කලින් දවසක අපි සල්ලි හම්බෙච්ච ඔක්කොම ලියාගත්තා. ඒක නිසා අපි දැන් ලද අතිකාරම අඩු කරගත්තා නම් විතරක් ඇති. ඔයගලන්ට ඒක තේරුන්නේ නැත්නම් කියන්නේ. මේකෙදි වෙලා තියෙන්නේ 240ක් සල්ලි හම්බෙලා තිබ්බා. ඒකට හරියන්න 120ක බාණ්ඩ දීලා තියෙනවා. විකුණලා තියෙනවා. 80ක. 80ක බාණ්ඩ 120කට විකුණලා තියෙනවා. එතකොට තොගේ අඩු වෙනවා 80ක්. අර ඇඩ්වාන්ස් එක කලින් හම්බෙලා තිබුණ 240ක් ඒක අඩු වෙනවා. සහ ලාභය වැඩි වෙනවා. හොඳයි ඔයගොල්ලෝ මට මම මේක පැහැදිලි කරද්දිත් ඔයගොල්ලෝ උත්තර එවලා තිබ්බා. ඒක අපැහැදිලි කවුරු හරි ඉන්නවද? මෙසේජ් එකක් දාලා තියෙනවා ලද අත්තිකාරම අඩු කරන්නේ ලබන අවුරුද්දට දෙන්න තියෙන තොගේ නිසා නෙවෙයිද කියලා. ලබන අවුරුද්දට දෙන්න තියෙන තොගේ නෑ. එහෙම එකක් නෑ. අපි ලබන අවුරුද්දට දෙන්න තියෙන තොගේ නිසා ඒ කියන්නේ ලබන අවුරුද්දට නැත්නම් ලබන මාසෙට විකුණන්න තියෙන එක කොහොමත් ලද අත්තිකාරමක් විදිහට තියාගන්නවා. අපි අඩු කරන්නේ අර අපි බාණ්ඩ වික්කනේ. වික්කනම් දැන් ඇඩ්වාන්ස් එකේ තියලා හරියන්නේ ලද අත්තිකාරම් බිනුමේ තියලා හරියන්නේ නෑනේ. ඒකයි ඒකෙන් අඩු කරන්නේ. ඒ කියන්නේ ඒක අපි ආදායම් විදිහට හඳුනගත්තා. ඒකයි අඩු කරන්නේ. නැත්නම් ලබන අවුරුද්දේක කොහොමත් තියෙන්න ඕනේ.
මේක 120 කියන්නේ අපි තාම විකුණලා නැහැනේ. ලබන අවුරුද්ද ඉතුරු බඩු ටික විකුණලා නැහැ. ඒක නිසා ඒක අත්තිකාරම් පිනුමේ තියෙන්න ඕනේ. අපි මේ අඩු කරගත්ත මේ අවුරුද්දට අයිති ටික. මේ 120 දැන් අපි බඩු ටික වික්ක නිසා ලද අත්තිකාරම් එකේ තියෙන්න බෑ. ඒකයි එතනින් අඩු කළේ. හරි. රෝමි ලක්කම් 8. 2019 3.28 දින ණය ගැතියකින් ලද 20ක චෙක් පතක් බැංකුව විසින් 19 3.31 දින අගරු කර ඇති බව 2019 4.3 දින බැංකු ප්‍රකාශනයේ හෙළිදරව් විය. 2019 3.28 දින ණය ගැතියකින් රුපියල් 20ක චෙක් පතක් බැංකුව විසින් 2019 3.31 දින අගරු කර ඇති බව 2019 4.3 බැංකු ප්‍රකාශනයේ හෙළි වුණා. ළමයි මේක වාර්තා කරනවා. මොකද දන්නවද? මේක අපිට දැනගන්න හම්බෙලා තියෙන්නේ 4.3 තමයි. නමුත් මේක 3.31 අවුරුද්දට අදාළ ගනුදෙනුවක්නේ. 3.31 තමයි අගරු වෙලා තියෙන්නේ. අපි දැනගන්න හම්බුනේ 4.3 තමයි. නමුත් මේක 3.31කින් අවසන් අවුරුද්දට අදාළ ගනුදෙනුවක්. අපි මේවට කියන්නේ වාර්තා කරන දෙයට පසු සිද්ධීන් කියලා. මේවා තව ඔයගොල්ලෝ ඉස්සරහට තමයි ඉගෙන ගන්න. මොකද මේක A level ප්‍රශ්නයක්නේ. A level ප්‍රශ්නයකදී ඉතින් ඔයගොල්ලෝ සම්පූර්ණ විෂය නිර්දේශයම අවසන් කරාට පස්සේ තමයි මේ ගණන් හදන්නේ. තාම ඔයගොල්ලෝ ඉන්නේ දෙවෙනි පාඩමේ අන්තිම හරිය. අන්තිම හරිය කියන්නේ ඉවරයි. මේ අභ්‍යාස ටික හදාගෙන යන එකක්නේ. අවුරුද්දට අදාළ නම් අපි සාමාන්‍යයෙන් වාර්තා කරනවා. ඒක පස්සේ කාලෙක දැනගත්තත් පස්සේ දවසක දැනගත්තත් ළමයි ඔයගොල්ලෝ එහෙම මතක තියාගන්න. අපි මේක වාර්තා කිරීම කරනවා 3.31 දිනට. ඒ කියන්නේ අවසන් අවුරුද්දට අදාළ ගනුදෙනුවක් විදිහට. හරි. එතකොට චෙක් පතක් අගරුණා නම් මොකද වෙන්නේ ළමයි? චෙක් පතක් අගරුණා නම් අපේ ණය ගැතිය ටික මොකද වෙන්නේ? වැඩි වෙනව නේද? ණය ගැතිය ටික වැඩි වෙන්න බෑ. අගරු වෙලානේ යගේ චෙක් පත. ඒත් එක්කම මේ මුදල් ටික නම් අඩු වෙන්න ඕනේ. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. මුදල් ටික අඩු වෙනවා. මොකද ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙච්ච චෙක් එකට බැංකුව සල්ලි දෙන්න බෑ කියලා. ඔන්න මුදල් ටික අඩු වුණා. ණය ගැතිය යලි ඊටව ගත්තා. ණය ගැතිය වැඩි වුණා. ඊට පස්සේ 9 වෙනි එක අවද 2019 3.31 දින ණය ගැතියෙකු විසින් රුපියල් 50ක චෙක් එකක් බැංකුවේ ඍජුවම තැන්පත් කරලා. ඒ කියන්නේ කෙලින්ම අපිට කියන්නේ නැතුව කෙලින්ම බැංකු account එකට රුපියල් 50ක් දාලා බලන්න කරලා තියෙන දේ. බැංකු ප්‍රකාශනය තුලින් අනාවරණය විය. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී මේ මුදල අය කරගත නොහැකි වටිනාමසේ කපා හැර තිබුණි. බලන්නකො වෙලා තියෙන දේ. දැන් මෙතන කතා දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ මුලින්ම මේක තේරුම් ගන්න. මුලින්ම මෙතනදී වෙලා තියෙනවා ණය ගැතියෙකු කෙලින්ම බැංකුවේ තැන්පත් කරලා තියෙනවා චෙක් පතක්. හරිද? එතකොට අපි ඒක වාර්තා කරන්නේ මෙහෙමයි. මම මේ කලින් එක මකා ගන්නම් පොඩ්ඩක්. හරි. දැන් මුලින්ම මේකෙදී අපි ඔය බැංකුවේ සල්ලි දාපු එක වාර්තා කරමු. ණය ගැතියෝ ටික අඩු වෙනවා 50කින්. ඒත් එක්කම මුදල් කියන වත්කම වැඩි වෙනවා 50කින්. මෙන්න මේකයි ඔය සල්ලි හම්බෙච්ච එක විතරක් තිබ්බනම් ලියන්න. ඒ කියන්නේ මේ තවද 2019 3.31 දින ණය ගැතියෙකු විසින් රුපියල් 50ක් චෙක් පතක් බැංකුවේ ඍජුවම තැන්පත් කර ඇති බව බැංකු ප්‍රකාශය තුළින් අනාවරණය විය. අන්න ඒ ටික විතරක් වේනවා නම් ලියන්නේ මේ විදිහට. ඊට පස්සේ මේකේ තියෙනවා කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන. ඒ කියන්නේ මේ ලාභලා ප්‍රකාශනය, ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මෙන්න මේවට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන කියලා. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී මෙම මුදල අය කරගත නොහැකි වටිනාමක්සේ කපා හැර තිබුණේ. ඒ කියන්නේ බොල් ණය විදිහට වාර්තා කරලා. නැත්නම් හානි කරන අලාභ විදිහට වාර්තා කරලා. දැන් මේක මොකද කරන්න ඕනේ? ඒක වැරදි දෙයක් නේ කරලා තියෙන්නේ. එහෙනම් අපි ඒක අයින් කරමු. ඒක අයින් කරන්නේ මෙහෙමයි. අපිට මේක අයින් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මම ලේසිම ක්‍රමය කියා දෙන්න. දැන් අපි සාමාන්‍යයෙන් මුලින්ම ණය ගැතියකින් සල්ලි හම්බෙන්නේ නැත්නම් ණය ගැතිය අඩු වෙනවා. බොල් ණය කියලා වියදමක් ඇති වෙන විදිහට වාර්තා කරන්නේ. ඊට පස්සේ යාගෙන් සල්ලි හම්බෙනවා.
ඒක වාර්තා කරන්න පුළුවන්. දැන් අපි මේකෙදි මෙහෙම කරමු. හොඳට අහගෙන ඉන්න. ඔන්න මම සල්ලි හම්බෙච්ච එක ලිව්වා. ඊට පස්සේ දැන් අපි මුලින්ම කරන්න ඕනේ අර මෙයාගෙන් අය කරගන්න බැරි ණයක් විදිහට මේක වාර්තා කරා කියලා කියනවනේ. අපි ඒක අයින් කරගමු. ඒක අයින් කරන්න මෙහෙමයි. මුල් ණය කියන වියදම අඩු වෙනවා. පොල් ණය කියන වියදම අඩු වෙනවා. අපි වෙනදට නම් කියන්නේ බොල් ණය කියන වියදම වැඩි වෙනවා කියලානේ. දැන් මෙතනදි වෙන්නේ කපා හරපු එක අයින් කරනවා. එතකොට බොල් ණය කියන වියදම අඩු වෙනවා 50කින්. ඔයගොල්ලෝ මං කියන එක තේරුම් ගන්න ළමයි අපි මෙතනදී කරන්නේ හම්බෙන්නේ නැහැ කියලා වාර්තා කරන එක නෙමෙයි. එහෙම වාර්තා කරපු එක අයින් කරන එක. ණය ගැති වත්කම වැඩි වෙනවා. මෙන්න මේක ලිව්වා නම් හරි. පොල් ණය කියන වියදම අඩු වෙනවා. ණය ගැතිය කියන වත්කමක් වැඩි වෙනවා. ඒතෝ ණය ගැතිය යාලි පිටව ගත්තා. අපි වෙනතට කළේ මේක අනිත් පැත්තනේ. අපි වෙනදට කළේ ණය ගැති වත්කම අඩු වෙනවා පොල් ණය කියන වියදම වැඩි වෙනවා කියලා. දැන් අපි කරේ ඒක අයින් කරගත්තා. මෙන්න මේ දෙක ලිව්වා නම් හරියයි. ණය ගැතිය අඩු වෙනවා 50යි. මුදල් වත්කම වැඩි වෙනවා 50යි. හරිද? ණය ගැතිය අඩු වෙනවා 50යි. මුදල් වැඩි වෙනවා 50යි. ඊට පස්සේ බොල් ණය වියදම අඩු වෙනවා 50යි. ළමයි වියදම් අඩු වෙනවා නම් ඉන්කම් මොකද වෙන්නේ? වැඩි වෙනවා. සාමාන්‍ය වියදම් වැඩි වුණොත් තමයි හිමිකම අඩු වෙන්නේ. වියදම් අඩු වුණොත් හිමිකම වැඩි වෙනවා. ඒත් එක්කම ණය ගැති වත්කම වැඩි වෙනවා. ණය ගැති වත්කම වැඩි වෙන එක වාට ආයේ පල්ලෙහාන් ලියන්නේ නැතුව හිතන්න මේ 50ටම ආයේ ධන දැම්මොත් මොකද වෙන්නේ? මේක අයින් වෙලා යනවා. ඉතින් ඇත්තටම වාර්තා වෙන්නේ මේක. මේ මෙහෙමයි ඇත්තටම වාර්තා වෙන්නේ. මොකද බලන්න මෙතන මේ ණය ගැති වත්කම අඩුවීම 50යි ණය ගැති වත්කම වැඩිවීම 50යි. මේකට මේක කැපිලා යනවා. ඒකෝර ඉතුරු වෙන්නේ මේ දෙක විතරයි. මුදල් වත්කම වැඩි වෙනවා බොල් ණය වියදම අඩු වෙනවා කියන එක. මුදල් වත්කම වැඩි වුණා බොල් ණය වියදම අඩු වුණා. වියදම් අඩු වුණොත් ඒක ධන වෙනවා. දැන් ඒව තේරෙනවනේ නේද? ඕන්නම් ඉතින් මෙතන ධන 50 දාලා ඍණ 50 දාන්න හැබැයි එහෙම දාන්නේ නැහැ අපි. ඒක මතක තියාගන්න. එහෙම දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ අමතක කරගන්න එපා. දැන් මං හිතන් ඉන්නේ ඕගොල්ලෝ මේකේ මුල ටික ඔක්කොම බලාගෙන හොඳට බලාගෙන ඇත්තේ කියලා. ඒකයි මම මේ නෝමල් එකේ කියා දෙන්නේ. දැන් ගොඩාක් පැහැදිලි කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ලොකු අවදානම් තත්ත්වයක ළමයි ඉන්නේ. ඒක මතක තියාගන්න. මොකද දැන් හරිනම් මේ කාලෙ වෙද්දි ඔයගොල්ලන්ගේ පාසල් පටන් ගන්න ඕනේ. පටන් ගන්න ඕනේ කියලා කියන්නේ මේ දැන්. ඔයගොල්ලෝ සෑහෙන්න පරක්කු වෙලා ඉන්නේ දැනටම. සැප්තැම්බර් මාස කියන්නේ. ඔයගොල්ලන්ට මේ ඔන්ලයින් උනත් නැහැ නේ ඉතින් පාසලකවත්. ඉතින් ඒකින්ද මේ ඔයගොල්ලෝ ලොකු අවදානමක ඉන්නේ. රිසල්ට් උත් නැහැ නේ තාම ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ. ඔයගොල්ලන්ට සතුටු හිතේ ඒක මාරු හොඳයි නේ කියලා. හැබැයි ඉතින් ඔයගොල්ලන්ගේ වයස යනවා සෑහෙන්න. මේකෙන් වෙන්නේ. ඔයගොල්ලන්ට මේ කැම්පස් එකකින් අවුට් කවද අවුට් වෙන්න වෙයිද දන්නේ. ඔය යන විදිහට කියලා. 2019 කට්ටියත් මේ අවුරුද්ද ගත්තේ. මේ අවුරුද්ද තමයි පටන් ගත්තේ ලෙක්චර්ස්. ඒකත් ඔන්ලයින්. 19 ලියපු කට්ටියගේ. ඒතකොට හිතලා බලන්න 20 කට්ටිය. 20 කට්ටිය ඉතින් ලබන අවුරුද්දේ වගේ තමයි. මේ මන්ද. හරි. අන්තිම එක ව්‍යාපාරය විසින් ගෙවූ අයිතිකරුවෙකුගේ දරුවෙකුගේ විභාග ගාස්තු. ව්‍යාපාරය විසින් ගෙවූ අයිතිකරුගේ දරුවෙකුගේ විභාග ගාස්තු 2000ක් එකක්
බැංකු ප්‍රකාශනයේ හෙළිදරව් විය. ළමයි මේ අයිතිකාර කෙනා යා මොකට ගත්තද කියන එක අදාළ නැහැ. අයිතිකාර කෙනා ව්‍යාපාරයේ දේවල් අරන් ගියොත් අපි කියන්නේ ගැනිලි කියලා. එතකොට දෙකක් ගැනිලි කරාව ගිලිවුවා නම් හරි. මම මේ දහස් වලින් ගාන කියවද්දි කියවන්නේ. සමහරලාට ඉතින් මටම මතක වෙලා 2000ක් කියලා කියවෙනවා. ඒක ගණන් ගන්න එපා. හරි. එතකොට මේකෙදි වෙන්නේ මුදල් ටික අඩු වෙනවා දෙකකින්. ඔන්න මුදල් අඩු වෙනවා දෙකකින්. ඒත් එක්කම හිමිකම් අඩු වෙනවා දෙකකින්. ගැනිලි කියලා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. හරි මේ 2019 වෙනි ගාන තමයි 2019 ගාන තමයි අපි හැදුවේ. ඕගොල්ලන්ට තවදුරටත් මේක දැනගන්න මොනවා හරි මේක තේරුණේම නැති මොනවා හරි තියෙනවා නම් ටක් ගාලා කියන්න අපි ඒක කතා කරලා 2020ට යන්න. ප්‍රශ්නයක් නෑ ඕගොල්ලන්ට අපහැදිලි දෙයක් තියෙනවනේ ළමයි අහන්න. මම 2020ට යන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හරි. ඔන්න 2020 ගාන මං ආවා. මේකේ තියෙනවා බලන්න. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. බලන්න 2019 තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේක තිබ්බේ. 2018 3 වෙන්න ඇති. ඔව්. 17 බලමු. 17 3 වෙන්න ඕන. ඔව්. 17 තුන්වෙනි ප්‍රශ්නේ. 16 3 වෙන්න ඇති. 16 තුන්වෙනි ප්‍රශ්නේ. ඒතකොට හැම අවුරුද්දකම තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ සිලබස් එක කියන්නේ 2019 පේපර් එකේ විදිහටයි 2020 පේපර් එකේ විදිහටයි පොඩි පොඩි වෙනස්කම් තියෙන අනිත් අවුරුදු වල. ඉතින් ඔයගොල්ලන්ට තුන්වෙනි ප්‍රශ්න සාමාන්‍යයෙන් අද වෙනකොට කරන්න පුළුවන්. මේ ලබන නොවැම්බර් මාසෙදි තියෙන පේපර් එක ගත්තත් 2021 යාගේ එක්සෑම් එක තියෙන නොවැම්බර් මාසෙනේ. ඒක කල්යයි දන්නේ නැහැ. නමුත් අපි හිතමු නොවැම්බර් මාසෙ තියෙන්නේ කියලා. ඒගොල්ලන්ගේ තුන්වෙනි ප්‍රශ්නේ ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. මොකද මම ඒක දැම්ම කිව්වේ මට සමහර විට ඒක කරන්න බැරි වෙයි ඕගොල්ලන්ට. මොකද අපි එතකොට වෙන පාඩම් වල ඉන්න නිසා ආයෙ සමීකරණේ ගානකට යන්න බැරි වෙයි. ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලෝ එක්සෑම් එක ලිව්වේ ගාම පේපර් එක හොයාගෙන 2021 අවුරුද්දේ තුන්වෙනි ප්‍රශ්නේ කරන්න. ඒ වගේ ඕගොල්ලෝ දැම්ම තියා ඕගොල්ලන්ට පුරුවන් ටික නැවත නැවත කරගෙන යන්න. එතකොට ඕගොල්ලන්ගේ වේගෙත් නිකම්ම මේ කාලේ අවසන් වෙනකොට හැදිලා තියෙයි. හරි. අපි එන 2020 ප්‍රශ්නේ බලමු. නාමල් ඔටෝකියා තනි පුද්ගල ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයේ පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට වාහන නඩත්තු සේවා සපයයි. 2020 1 දිනට මේ ව්‍යාපාරයේ ආරම්භ විශේෂ පහත පරිදි විය කියලා අපිට දීලා තියෙනවා වත්කම් ටිකක් සහ වගකීම් හා හිමිකම් ටික දීලා තියෙනවා. එම ව්‍යාපාරයේ සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් මගින් සිදු කරනු ලැබේ. ඒක කිව්වේ නැති වුණත් අපි හිතන්නේ එහෙම තමයි. හරි. 2020 ජනවාරි මාසය තුලදී පහත ගනුදෙනු ව්‍යාපාරය තුල සිදු කරන ලදී කියලා අපිට දීලා තියෙනවා ගනුදෙනු වැඩි නෑ 15ක්. අවශ්‍ය වන්නේ 2020 1 දිනට ශේෂ සටහන් කර අංක 1 සිට 15 දක්වා ඇති ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිතා කරමින් පෙන්눔 කරන්න. එක් එක් වටිනාකම ඉදිරියෙන් ඒ වැඩි වේ නම් තනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කරන්න. මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපීමේදී පහත දී ඇති ආකෘතියට සමාන ආකෘතියක් භාවිතා කරන්නලු. හරි අපිට ආකෘතියකුත් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපි එන මේ ආකෘතියට අග්ගාලා ගහගෙන කරමු. ළමයි අපිට මේකේ අංක 2 ප්‍රශ්නෙත් කරන්න පුළුවන්. මේ බලන්න. 2020 1.31 දින අවසන් මාසය සඳහා ආදායම් ප්‍රකාශනය. ඒක නිසා අපි ඒකත් කරමු. හැබැයි 2019 ගානේ අපිට එහෙම කරන්න බැරුව ගියා. නේ? ලාභය නිවැරදි කරන ප්‍රකාශනය ඔයගොල්ලෝ තාම දැන් දන්නේ නැහැ ඒක කරන්න. ඒක හතරවෙනි පාඩමේදී උගන්වන්නේ. ඊට පස්සේ මේ තුන්වෙනි ප්‍රශ්නෙත් හතරවෙනි පාඩමේදී උගන්වනවා. මේ සංලක්ෂ්‍ය ලියන එක, ජර්නල් සටහන් ලියන එක ඒකත් ඔයගොල්ලන්ගේ හතරවෙනි පාඩමේදී කියා දෙන්න. ඉතින් ඒක නිසා ඒව කළේ නැත්තේ. හැබැයි 2020 ගාන එක අපිට කරන්න පුළුවන්. ආකෘතිය ගහගමු ගහුවේ නැති අය.
හරි නේද? අපි එහෙනම් ගාන හදන්න පටන් ගමු. ආකෘතිය නම් හරි මගේ. ටිකක් වෙලා ගිය ආකෘතියට. ආරම්භක ශේෂයේ ගණදුන ටික ලියන්න තියෙන අවසාන ශේෂයත් අහලා තියෙනවා ඒගොල්ලෝනේ. ඒක නිසා අපි අවසාන ශේෂයක් දාමු. ආරම්භක ශේෂයන් ටික අපි දාගෙන ඉමු මුලින්ම. මේ තියෙන්නේ 2020 1 දිනට ව්‍යාපාරයේ ආරම්භක ශේෂ පහත පරිදි වේ කියලා මේ ටික දාගමු. දහස් වලින් ගාන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අපි දහස් කියලා දාගමු ගාන වලින්. දීපල පිරියතු උපකරණ 900යි, ඔබය 160යි. 900යි 160යි. ශේෂ දාගන්නකොට ඇත්තටම ධන ඍණ දාන්න ඕනේ නැහැ. ඉතින් අවශ්‍ය නම් ධන දාලා දාගන්න පුළුවන්. ඔක්කොටම එන්නේ ධන. ශේෂවල ඔක්කොටම එන්නේ ධන. වෙළඳ ලැබිය යුතු දෑ 130යි, ඉදිරියට ගෙවූ කුලිය 240යි. සේවකයන්ට ගෙවූ වැටුප් අත්තිකාරම් 34යි, බැංකුවේ ඇති මුදල් 100යි. සේවකයන්ට ගෙවූ අත්තිකාරම් කියන එකත් ලියන්න වෙන්නේ මෙන්න මේකෙම තමයි. අපිට ඒකෙම තමයි ලියා ගන්න වෙන්නේ. ඒක නිසා මේ 240ටම අර ගානත් එකතු කරලා දාගමු. මොකද මේක වෙනම දීලා නැහැ. මේක ආකෘතිය දෙනකොටත් වෙනම දීලා නැහැ. මේ ඉදිරියට කළ ගෙවීම් සහ අත්තිකාරම්. එතකොට මේ දෙකේම ශේෂයක් තියෙනවා නම් මේක විතරයි දාන්නේ. මේක මීට කලින් ඇවිල්ලා නැහැ මේ જાති එකක්. ඒ කියන්නේ ශේෂ එකට දාන එකක්. මේ අවුරුද්ද තමයි මේ જાති එකක් පළවෙනි පාරට ආවේ. එතකොට අර 34ත් සේවකයන්ට ගෙවූ අත්තිකාරම් කියන එක 34ක් තියෙනවනේ. ඒකයි මේ 240යි දෙකම එකක් විදිහට ලියන්න 274ක් කියලා. මුදල් තියෙනවා 100ක්. මේක විතරයි ටිකක් වෙනස් එකට ආවේ. දිගු කාල ණය 400යි, වෙළඳ ගෙවි යුතු දේ 90යි. 400යි 90යි. ගෙවි යුතු විදුලිය 12යි. ආයතනයක ගනුදෙනුකරුවන්ගෙන් ලද අත්තිකාරම්. මෙතන තියෙන ලද අත්තිකාරම් නම් අරක ගෙවූ අත්තිකාරම්. 10යි 12යි 10යි. හරි නේද? ඔන්න මං ශේෂ ටික ඔක්කොම දාගත්තාත් මේ විදිහට ශේෂ ටික දාගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ පළවෙනි එක මට රෝම ඉලක්කම් දාන්න බෑ. ඒක නිසා මම සාමාන්‍ය ඉලක්කම් දාන්නේ. පළවෙනි එක බලමු අපි. වාහන සේදුම් යන්ත්‍රයක් 360කට ණයට මිලදී ගන්නා ලදී. 2022 1 දින ආරම්භ වී වසර 3ක් කාලයක් තුළ මේ ණය මුදල ගෙවිය යුතු වේ. ඒතර බලන්න මේකේ තියෙන්නේ මේක මාසෙකටද තියෙන්නේ ළමයි අපිට? හරි. මාසෙකට ගාන හදන්න තියෙන්නේ 1.31 දිනටනේ. ඔව්. ඒතර මේකේ තියෙන්නේ වාහන සේදුම් යන්ත්‍රයක් 360කට ණයට මිලදී ගන්නා ලදී. 2022 1 දිනෙන් ආරම්භ වී වර්ෂ 3ක කාලයක් තුල මෙම ණය මුදල ගෙවිය යුතු වේ කියලා තියෙනවා. ඒ කියන්නේ ළමයි දැන් ඔන්න අපි 360ක ණයක් තියෙනවා. 360ක වත්කමක් ණයට ගන්නවා. අපිට මේක ලියන්න පුළුවන් මෙහෙම. දීපල පිරියත උපකරණ වැඩි වෙනවා 360කින් කියලා. ඔන්න මම ඒක ලියාගත්තා. අනිවාර්යෙන් තන දාලා ලියන්න මේ වගේ දීපල පිරියත උපකරණ වැඩි වෙනවා 360ක් කියලා. ඊට පස්සේ දැන් මේක ණයටනේ ගත්තේ. ණයට ගත්තා නම් මොකද වෙන්නේ? ණයට ගත්තා නම් අපිට කෙලින්ම කිව්ව හැකි දිගු කාලීන ණය වැඩි වෙනවා කියලා. 360කින්. මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මොකද අපි මේ ගාන හදන්නේ මාසෙකට. දිගු කාලීන ණය වැඩි වෙනවා 360කින් කියලා.
මේක ණය බෙදලා ලියන්න ඕනේ නැහැ. මේක ඇවිල්ලා අර පොඩි මාසයකට හදන ගාණක් නිසා ණය බෙදලා ඒ කියන්නේ කඩලා ලියන්න ඕනේ නැහැ. ජංගම නොවන විදිහට ඒ කියන්නේ කෙටි කාලින ණය, දිගු කාලින ණය එහෙම ලියන්න ඕනේ නැහැ. කෙලින්ම 360ක් දිගු කාලින ණය විදිහට දාගත්තා නම් හරි. මේක තමයි සිද්ධ වෙන්නේ එතකොට. ඊට පස්සේ තියෙනවා බලන්න පිරිවෑ රුපියල් 130ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අතර ඒ සඳහා 60ක මුදලක් ගෙවන ලදී. ඉතිරි මුදල මාස දෙකක් තුළ ගෙවිය යුතු වේ. පිරිවෑ 130ක් වූ නඩත්තු ද්‍රව්‍ය මිලදී ගත්තලු. ඒකට ගෙව්වේ රුපියල් 60යිලු. ඉතිරි මුදල මාස දෙකක් තුළ ගෙවන්න ඕනෙලු. හරි. එතකොට මොකද වෙන්නේ? මැසේජ් එකක් දාලා තියෙනවා එක අවුරුද්දක මුදල් දුන්න කියලා දාන්නේ නැද්ද කියලා. නෑ ළමයි මෙතනදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. හේතුවත් මම කියන්නම්. දැන් අපින් ගාන අහලා තියෙන්නේ බලන්න 2020 1 දිනට ශේෂ සඳහන් කර තමයි මේ ගාන හදන්න කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේ ගාන හදන්නේ එකක් මාසයකට. අනිත් එක තමයි 2020 ජනවාරි මාසය තුල පහත ගනුදෙනු ව්‍යාපාරය තුල සිදු වී තිබේ කියලා දීලා තියෙනවා. ඊට පස්සේ වාහන සේදුම් යන්ත්‍රයක් 360කට ණයට මිලදී ගන්නාලාදී 2020 1 සිට දිනෙන් ආරම්භ වී වර්ෂ 3ක කාලයක් තුළ මෙම ණය මුදල ගෙවී යුතු වේ. බලන්න. 2020 1 ආරම්භ වෙලා අපි මේ ගාන හදන්නේ කොහොමද 2020 ජනවාරි මාසෙට. 2020 ජනවාරි මාසෙට හදන්නේ ණය ගෙවන්න තියෙන්නේ 2022 1 ඉඳන් පටන් අරගෙන. ඒ කියන්නේ තව අවුරුදු දෙකකින් පස්සේ තමයි ණය ගෙවන්න පටන් ගන්න. එතකල් ණය ගෙවන්නෙත් නැහැ. ඒක නිසා කොහොමත් තියෙන්නේ ජංගම නෝන. මම අර ඔයගලන්ට කිව්වේ අපි වෙන ගාණක් හදනකොට දැන් මේක 2020 1 පටන් අරගෙන වගේ තිබ්බනම් අවුරුද්දකට වගේ ගාණ හදනකොට ජංගම නෝන විදිහට කඩලා ලියන්න ඕනේ. මේක 2022 1 තියෙන නිසා එහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අවුරුදු දෙකකට පස්සේ තමයි මේක ගෙවන්න පටන් ගන්නෙ. නේ? අපි ගාණ හදන්නේ 2020ට. හරි නේද? පිරිවැය 130ක නඩත්තු ද්‍රව්‍ය මිලදී ගන්නා ලද අතර ඒ සඳහා 60ක මුදලක් ගෙවන ලදී. එතකොට ඔන්න තොගේ වැඩි වෙනවා 130කින් මුදල් අඩු වෙනවා 60කින් අඩු වෙනවා. ඊට පස්සේ වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා 70කින් නේ. මෙන්න මේ විදිහට ඒක වාර්තා කරනවා. අපි තුන්වෙනි එක බලමු එහෙනම්. පුද්ගලික ගනුදෙනුකරුවන්ට 140ක නඩත්තු සේවා මුදලට සපයන ලදී. මේ සඳහා භාවිතා කරන ලද නඩත්තු ද්‍රව්‍යවල පිරිවැය 86යිලු. හරි. ඒ කියන්නේ අපි 140ක පුද්ගලික ගනුදෙනුකරුවන්ට 140ක නඩත්තු සේවා මුදලට සැපයවලු. ඒවට භාවිතා කළ නඩත්තු ද්‍රව්‍ය 86යිලු. හරි. එතකොට ඒක ලියන්නේ කොහොමද? මේක ලියද්දි අපි 86ක නඩත්තු ද්‍රව්‍ය පාවිච්චි කරලා සේවා සපයලා තියෙනවා 140ක. එතකොට මොකද වෙන්නේ? ඔබේ අඩු වෙනවා 86කින් මුදල් වැඩි වෙනවා 140කින් ලාභයක් ඇති වෙනවා කීයකින්ද? 54කින් නේ. හරි. එතකොට වෙන්නේ මේකයි. තොගේ අඩු වෙනවා 86යි. මුදල් වැඩි වෙනවා 140යි. හිමිකම් වැඩි වෙනවා 54යි. මේකයි සිද්ධ වෙන්නේ.
හරි නේද? මේකේ සිංහල වචනේ ලියාගමු. එතකොට අපිට ඒක ලේසි වෙයි. අර ඊළඟට ආදායම් ප්‍රකාශනයේ අහලා තියෙන්නේ. ලාභය කියලා නම් නිකමට දාගත්තා. ඊට පස්සේ හතරවෙනි එක. රුපියල් 12ක් වූ අයිතිකරුගේ ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයේ ගෙවල්. එතකොට මොකද වෙන්නේ? මුදල් ටික අඩු වෙනවා 12කින්. හිමිකමත් අඩු වෙනවා 12කින්. කැනිලි කියලා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. මුදල් ටික අඩු වුණා, හිමිකමත් අඩු වුණා. රෝමිලක්කම් 5 රුපියල් 5000ක වට්ටමක් ලබා දීමෙන් පසු 45ක චෙක් පතක් ණයගැතියෙක්ගෙන් ලැබුණා. ඒ කියන්නේ 5ක වට්ටමක් දුන්නට පස්සේ තමයි 45ක් සල්ලි හම්බෙලා තියෙන්නේ. එතකොට මුදල් වැඩි වෙනවා 45කින්. ණයගැතිය අඩු වෙන්න ඕනේ කීයකින්ද? 5ක වට්ටමක් දුන්නට පස්සේ 45ක් හම්බුණා නම් ණයගැතිය අඩු වෙන්නේ 50ක්. ණයගැතිය 50ක් අඩු වෙනවා. සල්ලි හම්බෙන්නේ නම් 45යි. ඒත් එක්කම 5ක් වෙනවා මොකක්ද? දුන් වට්ටම්. ඊයදම. දැන් මේවා පුළුවන් නේද ළමයි? බලමු අපි ඊළඟ එක. 6 වෙනි එක. ආයතනික ගනුදෙනුකරුවෙකුට රුපියල් 50ක නඩත්තු සේවා සපයන ලදී. 2020 1 දිනට ආයතනික ගනුදෙනුකරුගෙන් ලද අත්තිකාරම මෙම ගනුදෙනුකරුට අදාළ වන අතර ඉතිරි මුදල වූ රුපියල් 40ක් සේවාව ලබා දීමෙන් පසුව ලැබුණි. කිරිවැය රුපියල් 30ක් වූ නඩත්තු ද්‍රව්‍ය මෙම සේවාවට භාවිතා කරන ලදී. හරි. බලන්න මේකේ මොකද්ද තේරුම කියලා. දැන් මේකේ දීලා තියෙනවා ආයතනික ගනුදෙනුකරුවෙකුට රුපියල් 50ක නඩත්තු සේවා සැපයවලු. ආයතනික ගනුදෙනුකරුවෙකුට රුපියල් 50ක නඩත්තු සේවා සැපයවලු. 2020 1 දිනට ආයතනික ගනුදෙනුකරුවෙකුගෙන් ලද අත්තිකාරම. මේවා කල්පනාවෙන් කියවන්න. ඔව් ප්‍රශ්නයක් අහලා තිනවා මේ සර් තුන්වෙනි ගානේදී ලාභය කියලා දාන්න පුළුවන්ද ආදායම් ප්‍රකාශනය අහන නිසා කියලා. ඇත්තටම ලාභය කියලා දාන්න පුළුවන්. නමුත් අර අපිට ගාන හදන්න ටිකක් අමාරු වෙනවා ගාන. ඒ ගාන හදනකොට ආදායම් ප්‍රකාශනය නිසා ලාභය කියලා දාන්න නැතුව අපිට විකුණුම් වැඩි වෙනවා 140කින් විකුණුම් පිරය අඩු වෙනවා 86කින් කියලා දාන්න පුළුවන්. මම ඉතින් අර පුරුද්දටත් එක්ක ලාභය කියලා දැම්මේ. එහෙම දාන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. එහෙම දානවා නම් ලේසිත් එක්ක. දැන් ආයෙ පාරක් මම අර කලින් 2019 ගාන කරද්දි ලාභය කියලා පාවිච්චි කරපු නිසා මම වෙනස් කරන්න ගියේ නැත්තේ. ඒක දාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳ ප්‍රශ්නයක්. මේ 54 වෙනුවට 140කින් වැඩි වෙනවා විකුණුම් කියලා 86කින් අඩු වෙනවා විකුණුම් පිරවැය කියලා දාන්න පුළුවන්. ඒක හරි. මේ 56ක ලාභය කියන එක වෙනුවට විකුණුම් වැඩි වෙනවා 140කින් අපි 140කට තමයි වික්කේ විකුණුම් පිරිවැය කියලා අඩු වෙනවා මෙතන 86කින් කියලා දාන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳයි අවධානයෙන් ඉන්නවා. සැරෙන් සැරේ මට ඉතින් ඒක වෙනස් කරන්න බෑනේ කලින් ගානේ ලාභය කියලා දීලා එහෙම වෙනස් කරන්න හරි නැති නිසා මම ඒක මම කරගෙන ගියේ. ආදායම් ප්‍රකාශනය හදනකොට ඉතින් ආයෙ පාරක් කිව්වේ හැකිනේ 140කින් විකුණුම් වැඩි වෙන්නේ විකුණුම් පිරිවැය 86යි කියලා.
හොඳයි දැන් ඔයගොල්ලෝ හොඳට මට හිතෙන්නේ ඒතකොට දැන් ඔයගොල්ලෝ හොඳට අවධානයෙන් ඉන්න වැඩ ටික කරගෙන යනවා කියලා. හරි. එතකොට මේ රෝම ඉලක්කම් 6 පොඩි ප්‍රශ්නයක් තියෙනවා බලන්න ඒක. ඒ කියන්නේ චුට්ටක් අමාරු ටයිප් එකක් තියෙන්නේ. ආයතනික ගනුදෙනුකරුවෙකුට රුපියල් 50ක නඩත්තු සේවා සපයන ලදී. හරිද? 50ක නඩත්තු සේවා සපයලා තියනවලු. 2020 4යි 1 දිනට ආයතනික ගනුදෙනුකරුගෙන් ලද අත්තිකාරම මෙම ගනුදෙනුට අදාළ වේ. ඔයාලට මතකද අපේ ආරම්භක ශේෂයක් තිබ්බා මේ ගානේ. මේ බලන්න මේ ආරම්භක ශේෂයක් තිබ්බ 10ක මේ. අන්න ඒක යාට අදාළයිලු. ආයතනික ගනුදෙනුකරුගෙන් ලද අත්තිකාරම මෙම ගනුදෙනුවට අදාළ වන අතර ඉතිරි මුදල 40ක්. එතකොට 10ක ඇඩ්වාන්ස් එකක් තියෙනවනේ. ඉතිරි මුදල ඌ 40ක්. 50ක තමයි සේවා සපයලා තියෙන්නේ. 10ක ඇඩ්වාන්ස් එකක් තියෙනවා. ඉතිරි මුදල ඌ 40ක් සේවාව ලබා දීමෙන් පසුව ලැබුණි. පිරිවැය 30ක් වූ නඩත්තු ද්‍රව්‍ය මෙම සේවාවට භාවිතා කළා. එහෙනම් මේක ලියන්නේ මෙහෙමයි. අපේ තොගේ අඩු වෙනවා 30කින්. මොකද අපි 30ක ද්‍රව්‍ය තමයි භාවිතා කරලා තියෙන්නේ. අපිට මුදල් හම්බෙන්නේ කීයද? 40යි. මුදල් හම්බෙන්නේ 40යි. අපේ ලද අත්තිකාරම් අයින් කරගන්න වෙනවා. මොකද මේ ඇඩ්වාන්ස් එකට අදාළව තමයි මේ සේවාව සපයලා තියෙන්නේ. එතකොට මේ ලද අත්තිකාරම අඩු වෙනවා 10යි. අපිට කීයක් ලාභද? 20ක් ලාභයි. මේ 20ක ලාභයත් ඕගොල්ලන්ට පුළුවන් අර කලින් වගේම විකුණුම් වැඩි වෙනවා විකුණුම් වැඩි වෙනවා 50කින් 50කින් වැඩි වෙනවා විකුණුම් පිරිවැය විදියට 30ක් තියෙනවා කියලා ලියන්න පුළුවන්. මොකද මෙතන 50ක විකිණීමක් තමයි වෙලා තියෙන්නේ මේ. ආයතනික ගනුදෙනුකරුවෙකුට රුපියල් 50ක නඩත්තු සේවා සැපයුවලු. ඒකෙන් 10ක් අර කලින් ඇඩ්වාන්ස් එකක් හම්බෙලා තිබ්බා. ඒක නිසායි මෙතනින් 10 අඩු වුනේ. ඉතින් ඇත්තටම බැලුවොත් 40 නෙමෙයි විකුණුම් 50යි ඈ. මේ මුදලින් හම්බුණා 40ක් මීට කලින් දවසක 10ක් හම්බෙලා තිබ්බා. ඉතින් ඔක්කොම 50යි. 30ක් වටින සේවා තමයි 50කට සැපයුවේ. ඉතින් ලාභය 30යි. ඒක ටිකක් පැටලෙනවා. ඒකයි මම ඔයගලන්ට කිව්වේ ඒක. මතක තියාගන්න එතකොට තුන්වෙනි ගනුදෙනුවේ විකුණුම් වෙන්නේ 140 විකුණුම් පිරියැව වෙන්නේ 86 හයවෙනි ගනුදෙනුවේ විකුණුම් වෙන්නේ 50 විකුණුම් පිරියැව වෙන්නේ 30 40 ගත්තොත් වැරදි මේ ගාන වරදින්ද දීලා තියෙන්නේ දැන් ගොඩක් අය 40 කියන එක තමයි ගන්න විකුණුම් විදිහට විකුණුම් විදිහට එන්නේ 40 නෙමේ ඇඩ්වාන්ස් එකකුත් හම්බෙලා තියෙනවනේ ඒතර ඔක්කොම විකුණුම් වෙන්නේ 50යි මේ කලේ වාර්තා කරනකොට කලින් හම්බෙච්ච ඇඩ්වාන්ස් එක අයින් කරගත්ත එක ඒක තමයි දැන් ආද්‍යමට හඳුනාගත්තේ මේ කියන එක පටල ගන්න එපා ළමයි මේක ඉතින් මේ A level ප්‍රශ්නනේ A level ප්‍රශ්න වලදී ගොඩාක් A level සිලබස් එක ඉවර කළාට පස්සේ තමයි මේ ඔයගොල්ලන්ට හදන්න හම්බෙන්නේ. අනිත් අවුරුදුත් එක්ක බලනකොට 2020 පොඩ්ඩක් අමාරුයි වගේ මටත් හිතෙනවා. අනිත් අවුරුදුත් එක්ක බලනකොට 2020 ප්‍රශ්න චුට්ටක් අමාරුයි. 7 වෙනි එක වැඩිහිටි නිවාසයක වාහනයක් සඳහා නඩත්තු සේවාවක් නොමිලේ සපයන ලදී. පිරිවැය 6000ක් වූ නඩත්තු ද්‍රව්‍ය භාවිත කරන ලදී. එතකොට අපි 6000ක සේවාවක් නිකන් දීලා තියෙනවා. එතකොට තොගේ අඩු වෙනවා 6යි. හිමිකමත් අඩු වෙනවා 6යි. පරිත්‍යාග කියලා. නිකන් දීලා තියෙන්නේ. අටවෙනි එක. ව්‍යාපාරයේ මාසික ගිනි රක්ෂණ වාරිකය 4යිලු අයිතිකරු ඔහුගේ පුද්ගලික මුදලින් ගෙව්වලු. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් වෙන්නේ මෙතනදී හිමිකම අඩු වෙනවා 4ක් රක්ෂණය කියලා.
හිමිකම වැඩි වෙනවා 4ක් ප්‍රාග්ධනය කියලා. මේක අයිතිකරුයාගේ පුද්ගලික මුදලින්නේ දුන්නේ. එතකොට ළමයි නම් දෙකක් තියෙන නිසා මේක අපිට හිලව් කරලා ලියන්න බෑ. ඒ කියන්නේ අර මතකද අර ණයගැතියෙක්ගේ කතාවකදී අපි ණයගැතිය අඩු වුණා 50යි ණයගැතිය වැඩි වුණා 50යි කියන එක ලිව්වේ නැතුව කෙලින්ම අනිත් දේවල් සටහන් කරගත්ත මේකෙදි එහෙම ලියන්න බෑ. ඒකට හේතුව රක්ෂණය තමයි අඩු වෙන්නේ. ප්‍රාර්ථනය තමයි වැඩි වෙන්නේ. ඒ නිසා ಜಾති දෙකක් තියෙන. ඒක නිසා දෙකකට ලියන්න. නැත්නම් ඔයගොල්ලෝ 8 වෙනි එක මුකුත් නොලියයිද? එච්චරට කට්ටිය ඉන්නේ සමහරලාට. සමහර අය නම් ඉතින් අවබෝධයෙන් කරයි. සමහර අය ඉතින් මුකුත් ලියන්නේ නැතුව ඉතින්. හරි නේද? නවවෙනි එක නෑ. නවවෙනි එක දිගු කාලීන ණය 400ක් සඳහා 67ක ණය වාරිකයක් ගෙවන ලදී. දිගු කාලීන ණය 400ක් සඳහා 67ක ණය වාරිකයක් ගෙවන ලදී. ඒ තුල රුපියල් 17ක පොලියක් ඇතුළත් විය. මේ දිගු කාලීන ණය 400 කලින් ගත් එකක් වෙන්න ඇති. බලමු අපි ගිහිල්ලා ශේෂයක් විදිහට තියෙනවද කියලා තියෙනවා නේ. දිගු කාලීන ණය 400ක් සඳහා 67ක ණය වාරිකයක් ගෙවුවලු. ඒකේ පොලිය 17යිලු. එහෙනම් මේක අපි වාර්තා කරන්නේ මෙහෙමයි. මුදල් නම් අඩු වෙනවා 67යි. ඊට පස්සේ ණය අඩු වෙන්නේ කීයද? 50යි. පොලියක් කියනවා 17ක. පොලිය කියන්නේ වියදමක්. මෙන්න මේක එක වාර්තා කරා. මුදල් අඩු වුණා 67යි. දිගු කාල ණය අඩු වුණා 50යි. හිමිකම අඩු වුණා 17යි. පොලිය කියන්නේ. 10 වෙනි එක ආයතනික ගනුදෙනුකරුවන්ට රුපියල් 300ක නඩත්තු සේවා ණයට සපයන ලදී. මේ වටිනාකම මත 102ක වෙළඳ වට්ටමක් දුන්නාලු. වෙළඳ වට්ටම් කියන්නේ මොකක්ද? වෙළඳ වට්ටමක් කියලා කියන්නේ භාණ්ඩය විකුණනකොටම නැත්නම් භාණ්ඩයක් ගන්නකොටම අඩු කරන ගානට කියන්නේ වෙළඳ වට්ටම් කියලා. භාණ්ඩයක් විකුණනකොටම නැත්නම් ගන්නකොටම අඩු කරන ගානට කියන්නේ වෙළඳ වට්ටමක් කියලා. එතකොට තව වට්ටම් වර්ගයක් තියෙනවද? ඔව්. තව වට්ටම් වර්ගයක් තියෙනවා මුදල් වට්ටම් කියලා. මම තව පාරක් කියන්නම්. ව්‍යාපාරයක වට්ටම් වර්ග දෙකක් තියෙනවා. එකක් මුදල් වට්ටම් අනිත් එක වෙළඳ වට්ටම්. වෙළඳ වට්ටමක් කියන්නේ භාණ්ඩයක් මිලදී ගන්නකොට නැත්නම් විකුණනකොට ලකුණු කළ මිලෙන් අඩු කරන අගයට. මුදල් වට්ටමක් කියලා කියන්නේ ණයගැතියන්ගෙන් සල්ලි හම්බෙනකොට හෝ ණය හිමියන්ට මුදල් ගෙවනකොට අඩු කරන ගාණක්. දැන් මෙතනදී වෙලා තියෙන්නේ ආයතනික ගනුදෙනුකරුවන්ට 300ක නඩත්තු සේවා ණයට සැපයවලු. මෙව වටිනාකම මත 102ක වට්ටමක් දුන්නාලු. එතකොට අපි ඇත්තටම මේක වාර්තා කරද්දි වාර්තා කරන්නේ වට්ටම අඩු කරලා. ඒ කියන්නේ 300න් 102ක් කියලා කියන්නේ කීයද මන්ද? 6000යි නේ. එතකොට අපි මේකෙදි ලියන්නේ 300න් 6ක් ගියාට පස්සේ 294යි. 294ක සේවාවක් සැපයුව විදිහට තමයි ලියන්නේ. වට්ටම අඩු කරලා ලියන්නේ. හරි අපි බලමු. එතකොට අපේ තොගේ අඩු වෙනවා කියලා අපි වාර්තා කරන්නේ. දැන් ඔයගලන්ට ඒක තේරුණා නේද? 300ක නඩත්තු සේවා සපයලා තියෙන්නේ 102ක වට්ටමකට යටත්. ඒ කියන්නේ 294කට තමයි අපි මේක සේවාව වෙලා තියෙන්නේ 154ක ද්‍රව්‍ය. ඒක නිසා වෙන්නේ තොගේ අඩු වෙනවා 154යි. තොගේ අඩු වෙනවා 154යි. හරිද? වෙළඳ ලැබිය යුතු දෑ වැඩි වෙනවා 294යි. අර වට්ටමකට යටත්. ලාභයක් තියෙනවා මේ ගානේදී
0.4යි 140ක් ලාභයි. හරි නේද ළමයි? තොගේ අඩු වුණා 154යි. ණය ගැතිය වැඩි වුණා 294යි. ලාභයක් ඇති වුණා 140යි. මේකෙත් මේ ලාභය කියන එක ඕන ඔයගලන්ට පුළුවන්. විකුණුම් වැඩි වෙනවා 294කින් විකුණුම් පිරිවැයක් තියෙනවා 154කින් කියලා ලියන්න පුළුවන්. ඒකත් හරි. ප්‍රශ්නයක් අහලා තිනවා සර් පිරිවැය මත නෙමෙයිද ගන්න කියලා. පිරිවැය මත නෙමෙයිද ගන්න කියන්නේ මේ ගානේ තියෙනවනේ දීලානේ. ආයතනික ගනුදෙනුකරුවන්ට ඒ කියන්නේ ආයතනයේ සාමාන්‍ය ගනුදෙනුකරුවන්ට 300ක නඩත්තු සේවා ණයට සැපයවලු. සේවාවක් මේ සපයලා තියෙන්නේ 300ක. ඒක සපයනකොට 102ක වෙළඳ වට්ටමක් දීලා තියෙනවා. මෙම සේවා සැපීම සඳහා 154ක පිරිවැයු නඩත්තු ද්‍රව්‍ය භාවිතා කළාලු. එතකොට තොගේ අඩු වෙන්නේ 154කින් අපි සපයලා තියෙන්නේ 294ක සේවාවක්. එතකොට අර විකුණුම් ටික වැඩි වෙන්නේ නැත්නම් සේවා ආදායම් වැඩි වෙන්නේ 294යි. තොගේ අඩු වෙන්නේ 154යි. අර පල්ලෙහායි පිරිවැය දීලා තියෙන්නේ. උඩ දීලා තියෙන්නේ නිකන් විකුණුන ගාන. කීයකටද දීලා තියෙන්නේ කියන ගාන. 11 වෙනි එක අග්ගාල කරමු නේද? 11 වෙනි එක සේවකයන්ගේ මාසික වැටුප් 84ක් වූ අතර 2020 1 දිනට පැවති වැටුප් අත්තිකාරම් අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල පියවුවලු. ඕගොල්ලන්ට මතක නේද වැටුප් අත්තිකාරමක් තිබ්බ 34ක. ඒතකොට මේක කියන්නේ මොකද්ද? සේවකයන්ගේ මාසික වැටුප් 84000යිලු. 2020 1 දිනට පැවති වැටුප් අත්තිකාරම අඩු කිරීමෙන් පසු ඉතිරි මුදල පියවුවලු. හරි. එතකොට මේකෙදි මේක වාර්තා කරන්නේ මේ විදිහට ළමයි. අර සේවකයෝ මීට කලින් සේවකයන්ගේ මාසික වැටුප 84යිලු. හරිද? ඒගොල්ලෝ මීට කලින් ඇඩ්වාන්ස් එකක් අරගෙන තිබ්බ 34ක. අන්නේ වැටුප් අත්තිකාරම අඩු කරාට පස්සේ ඉතුරු ගාන මුදලින් පියවුවලු. එතකොට මොකද වෙන්නේ? එතකොට අපේ කොහොමත් මාසයට අදාළ සේවක වැටුප් වෙන්නේ නම් 84යි. 84කින් ඔන්න හිමිකම අඩු වෙනවා වැටුප් කියලා. හරිද? වැටුප් කියලා හිමිකම අඩු වෙනවා. එතකොට මේ 84 ඇතුලේ 34ක්ම තියෙන්නේ අර අත්තිකාරමක්. ඒ කියන්නේ අත්තිකාරම් කියලා කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ අපි හිතමු අම්මා හරි තාත්තා හරි කොහේ හරි ආයතනයක රැකියාව කරනකොට අම්මගේ හරි තාත්තගේ වැටුප රුපියල් 84000යි කියලා හිතන්න. හැබැයි අම්මා හරි තාත්තා හරි වැටුප දෙන්න කලින් මාසේ මැද වගේ ආයතනයෙන් ඉල්ල ගන්න රුපියල් 34000ක ඇඩ්වාන්ස් එකක්. සැරලි ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගන්නවා වැටුප හම්බුනාට පස්සේ අඩු කරගන්න කියලා. ඉතින් එතකොට වෙන්නේ ඔන්න 84ක වැටුප අපි හිතමු 25 වෙනිදා ගෙවනවා කියලා හැම මාසෙකම 25 වෙනිදා ගෙවනකොට බලනවා මෙයා කලින් වැටුප් පත්තිකාරමක් අරගෙන තියෙනවා. 34ක අරගෙන තිබ්බා. ඉතින් ඒක අඩු කරලා ඉතුරු සල්ලි ටික අතර දෙනවා. එච්චරයි වෙන්නේ. එතකොට ආයතනයේ වියදමක් වෙන්නේ 84යි. වැටුප් අත්තිකාරම් ටික අඩු වෙනවා 34කින්. මුදල් ටික අඩු වෙනවා 50කින්. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. අත්තිකාරම අඩු වෙනවා 34කින්. ඒ කියන්නේ කලින් අත්තිකාරමක් දීලා තිබ්බනේ. ඒ අත්තිකාරමට ඉලව් කරනවා 34. ඉතුරු ටික සල්ලි වලින් දෙනවා 50.
84,000ක වැටුප් ගෙවලා තියෙනවා. 34,000ක් කලින් ඇඩ්වාන්ස් එකක් අරගෙන තිබ්බා. ඉතින් ඇඩ්වාන්ස් එකට අඩු කරලා ඒකට කපා ගන්න එපා මුලින්ම. ඒකට ඇඩ්වාන්ස් එකත් අයින් වෙනවා. මුදල් දෙන්න වෙන්නේ අඩුවේ. ඒකයි මෙතන දුන්නේ. ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් කියන්න. 12 2020 1 දිනට ගෙවිය යුතු විදුලි බිල්පත ගෙවන ලදී. 1 දිනට ගෙවිය යුතු විදුලි බිල්පත ගෙවුවලු. 1 දිනට ගෙවන්න තිබ්බ කීයක්ද? 12ක් නේ. අන්න ඒක ගෙවුවලු. 11ක විදුලි බිල්පතක් ජනවාරි මාසයේ සඳහා ලද අතර මේ මෙතෙක් ගෙවලා නෑලු. හරි. එතකොට මුලින්ම අපි ගෙවපු කතාව ලිව්වොත් එහෙම මුදල් අඩු වෙනවා 12යි. මුදල් අඩු වෙනවා 12යි. අර ගෙවන්න තියෙන බිල ගෙවුවා. ඔන්න ඒක අඩු වුණා 12යි. ඊට පස්සේ මොකද වෙන්නේ? ජනවාරි මාසයේ විදුලි බිල හම්බුනවලු. එහෙනම් ඔන්න ගෙවී යුතු විදුලිය වැඩි වුණා 11යි. වියදමකුත් ඇති වෙනවා 11යි. බලන්න. දහතුන පිරිවැය රුපියල් 8ක ද්‍රව්‍ය හානි වී ඇති අතර ඒවා 3කට වික්කලු. 8ක ද්‍රව්‍ය හානි වෙලා තිබ්බලු ඒවා 3කට වික්කලු. එතකොට අපේ තොගේ අඩු වෙනවා 8කින්. ඒ කියන්නේ ළමයි අර මොනවා හරි ඉරිච්ච නෙමෙයි මොකක් හරි ඩැමේජ් එකක් තියෙන මොකක් හරි ඇඳුමක් වෙන්න පුළුවන් භාණ්ඩයක් වෙන්න පුළුවන් අඩු ගානකට දීලා. ඒක තියෙන්නේ. 8ක භාණ්ඩ 8ක ද්‍රව්‍ය 3කට දීලා. එතකොට මොකද වෙන්නේ? ඔන්න තොගේ අඩු වෙනවා 8කින්. තොගේ අඩු වෙනවා 8කින්. මුදල් වැඩි වෙනවා 3කින්. මෙතන පාඩුවක් තියෙන්නේ. 8ක භාණ්ඩ 3කට දුන්නා කියන්නේ අලාභයක් තියෙනවා 5. කියන්නේ ලාභය අඩු වෙනවා. මේක වාර්තා කරද්දි මතක ඇතුව ලාභය කියන වචනේ නෙමෙයි අපි ලියන්නේ විකුණුම් වැඩි වෙනවා 3කින් විකුණුම් පිරිවැයක් තියෙනවා 8කින්. එහෙමයි ලියන්නේ. මේ ගණන වරදින් තමයි දීලා තියෙන්නේ. කියන්නේ වරද්දවන්න තමයි දීලා තියෙන්නේ. ඒකයි මේ වෙනදට හම්බෙන්නේ නැති ගොඩාක් වචන මේ 2020 පේපර් එකේ තියෙනවා. ආයතනික ගණනුකරුවෙක්ලු, පුද්ගලික ගණනුකරුවෙක්ලු. ඒ කියන්නේ පුද්ගලික ගණනුකරුවෙක් කියලා කියන්නේ නිකන් දැන් සාමාන්‍යයෙන් දැන් අපි අපේ ව්‍යාපාරකින් බඩු ගන්නවා නම් හිතන්න අපිට තියෙන්නේ දැන් මේක කාර් සේල් එක මේ කාර් සර්විස් කරන තැනක්නේ. ඉතින් එතෙන්ට සමහර වෙලාවට ওই මිනිස්සු ඒගොල්ලන්ගේ කියන්නේ පුද්ගලික දැන් ඕගොල්ලන්ගේ ගෙදර තියෙන කාර් එක ඕගොල්ලෝ අරන් එනවා හදන්න. ඒ වගේ ඒගොල්ලන්ට කියනවා පුද්ගලික ගණනුකරුවෝ කියලා. ඊට පස්සේ දැන් අපි හිතමු අපේ තියෙන මේ කාසේ මේ කාර් සර්විස් කරන තැනට කවුරු හරි ආයතනයක තියෙන වාහන ටිකක් අරන් එනවා සර්විස් කරගන්න. අන්න ඒක තමයි මේ ආයතනික ගණනුකරුවෙක් පුද්ගලික ගණනුකරුවෙක් ඒ වගේ වචන දාලා තියෙන්නේ ඒකට. අර පටලවන්නමයි දීලා තියෙන්නේ. 14 පසුගිය මාසයේ තුලදී කපා හරින ලද ණයගැති ශේෂයක් සඳහා 14ක් ලැබුණා. මතකද මේ chart ටිකක් කලින් අවුරුද්දෙත් තිබ්බා. ඒතර මේකෙදි වෙන්නේ මොකද්ද? බොල් ණය ටික අඩු වෙනවා. ණයගැතියෝ ටික sorry පසුගිය මාසය තුල කපා හරින ලද ණයගැති ශේෂයක් සඳහා රුපියල් 14000ක් හම්බුනාලු. එතකොට මේකෙදි වෙන්නේ මොකක්ද? අර කලින් කතාවම තමයි ණයගැතියෝ අඩු වෙනවා. මෙන්න මේකම තමයි සිද්ධ වෙන්නේ. ණයගැතියෝ ටික අඩු වෙනවා, මුදල් ටික වැඩි වෙනවා. ඒත් එක්කම බොල් ණය ටික අඩු වෙනවා, ණයගැතියෝ ටික වැඩි වෙනවා. ඉතින් ඔයගලන්ට ඇත්තටම මේ ණයගැතියෝ අඩුවීමයි ණයගැතියෝ වැඩිවීමයි කියන දෙක ලියන්න නැතුව
මුදල් වැඩි වෙනවා බොල් ණය අඩු වෙනවා කියන එක ලියන්න පුළුවන්. අර කලින් අපි කළේ 19 දී කීයක්ද එතකොට 14යි නේ. අපිට මේක කෙලින්ම ලියන්න පුළුවන්. මුදල් ටික වැඩි වෙනවා 14යි. බොල් ණය කියලා. අන්තිම එක ව්‍යාපාර ස්ථානයේ මාසික කුලය 20ක් වුණාලු 2020 1 දිනට කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 2020 ලිත් වර්ෂයේ ලිත් කියන්නේ නිකන් සාමාන්‍ය අවුරුද්ද වර්ෂය සඳහා ගෙවන ලද කුලී මුදලයි. හරි. බලන්න මේකේ තියනවාද කියලා එහෙම එකක්. මාසික ව්‍යාපාර මාසික කුලිය 20යිලු 2020 1 දින කලින් ගෙවූ කුලිය. බලන්න කලින් ගෙවූ කුලිය කියලා එකක් තියනවාද කියලා. මෙතන ඉදිරියට ගෙවූ කුලිය කියලා 240ක් තියෙනවා. එතකොට මේකේ තියෙන බලන්න මාසික කුලිය 20යි. මෙතන තියෙන්නේ 2020 1 දින කලින් ගෙවූ කුලිය තුල දක්වා ඇත්තේ 2020 ලිත් වර්ෂය සඳහා ගෙවන ලද කුලියයි. ඒ කියන්නේ අවුරුද්දටම ගෙවපු කුලිය තමයි දාලා තියෙන්නේ. 20 12 240ක් තියෙනවා. එතකොට මේක වාර්තා කරන්නේ මෙහෙමයි. මුදල් අඩු වෙන්නේ නැහැ. කලින් ගෙවලානේ තියෙන්නේ. මේකෙදි වෙන්නේ මෙන්න මේ ඉදිරියට කළ වියදම් වලින් අඩු වෙනවා 20ක්. හිමිකම අඩු වෙනවා 20ක්. කුලිය කියලා. අපි කලින් ගෙවලා තියෙන්නේ අවුරුද්දටම සල්ලි කලින් එකපාර ගෙවලා. ඉතින් අපි මාසයක් ගන්න කරන්නේ අර ඉදිරියට කරපු එකෙන් අඩු කර මාස වියදමක් විදිහට හඳුනා ගන්න එක. ඉදිරියට කරපු එකෙන් 20ක් අයින් කරා මේ මාස වියදමක් විදිහට හඳුනා ගත්තා. ඒක කරගෙන යන එක දිගටම කරන්න. ගාන ඉවර නම් යටින් ඉරක් ඇඳලා එකතුව ගමු අපි. එකතුව ටික ගමුද බලන්න. විනාඩියක් විතර දෙන්න එකතුව ටික ගන්න බලන්න. අපි එකතුව ටික ගමු එහෙනම්. නම 100යි 360යි කියන්නේ 1260යි. තොගේ නම කැල්ලකින් එකතු කරන්න 160 දාන 130 දාන sorry 130 ඍණ 86 ඍණ 30 ඍණ 6 ඍණ 154 ඍණ 8 6යි දුත්තරේ
160 ධන 130 ඍණ 86 ඍණ 30 ඍණ 6 ඍණ 154 ඍණ 8. ඔව් 6 උත්තරේ. වෙළඳ ලැබිය යුතු දෑ බලමු. 130න් 50 ගියාම 80යි. 80යි 294යි. 374යි. ඊට පස්සේ 274න් අඩු කරන්න ඕනේ 34ක්. එකෙන් අඩු කරන්න ඕනේ 20ක්. 220යි. මුදල් එකත් බලමු. 100න් 60ක් ගියාම 40යි. 40ට 140ක් එකතු කළාට පස්සේ 180යි. ඒකෙන් අඩු කරන්න ඕනේ 12ක්. එකතු කරන්න ඕනේ 45ක්. එකතු කරන්න ඕනේ 40ක්. අඩු කරන්න ඕනේ 67ක්. අඩු කරන්න ඕනේ 50ක්. අඩු කරන්න ඕනේ 12ක්. එකතු කරන්න ඕනේ 3ක්. එකතු කරන්න ඕනේ 7ක්. 14ක්. 141යි උත්තරේ. වෙනස් නම් කියන්න මගේ උත්තරේ 760යි 710යි 160යි 12 11 බිඳුව. මේක බලමු කීයක් වෙනවද කියලා. 1052යි එකතු කරනවා 54ක් අඩු කරනවා 12ක් අඩු කරනවා 5ක් එකතු කරනවා 20ක් අඩු කරනවා 6ක් අඩු කරනවා 4ක් එකතු කරනවා 4ක් අඩු කරනවා 17ක් එකතු කරනවා 140ක් අඩු කරනවා 84ක් අඩු කරනවා 11ක් අඩු කරනවා 5ක් එකතු කරනවා 14ක් අඩු කරනවා 20ක් 1220ක් එනවා මට 1120ක් එනවා. හරි. එකතුන් ටික හරි. කොහොම හරි. එකතුන් වලට ධන ලකුණ දාන එක අනිවාර්ය නැහැ. හේතුව කොහොමත් එකතුන් එන්නේ ධන තමයි. ආරම්භක ශේෂයෙන් එන්නේ ධන, අවසාන ශේෂයෙන් එන්නේ ධන. ඉතින් ඔක ඍණ තිබ්බනම් විතරක් දැම්මනම් ඇති. ඒ හැර එකතුන් ධන ඍණ දාන්න ඕනේ නැහැ. මේ ඇතුලේ ලියන ඒවා තමයි ධන ඍණ දාන්න ඕනේ. දාන්නේ කියලා තිබ්බනේ ඔයගොල්ලෝ දැක්කනේ. හරි. ඉතින් මේක ඉවර නම් අපි ආදායම් ප්‍රකාශනය ගහලා ඒකට දාගමු. ඒකට ගන්න අවසන්නේ. හරි. අපි ව්‍යාපාරේ නම ලියාගමු මුලින්ම. නාමල් ඔටෝ කෙයා. නාමල් ඔටෝකයා 2020 1.30කින් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. අපි සාමාන්‍ය විදිහට ආකෘතිය ලියාගමු විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය තල ලාභය එකතු කළා වෙනත් ආදායම් රූල් දෙකක් විතර තිබ්බා අඩු කළා. ඊට දම් රූල් 10ක් වගේ තියාගන්න. 10ක් ඕනේ නැති වෙයි. රූල් කීපයක් තියාගන්නකො.
ඉක්මනින් ආකෘතිය ගා ගන්න. අර අපි ගාන බලමු. දැන් මේ ආදායම් ප්‍රකාශනය හදන්නේ ආදායම් සහ වියදම් අරගෙන ඉන්න අපිට පුළුවන් කෙලින්ම හිමිකම කියන කැලලට යන්න. හිමිකම ඇතුලේ තමයි ආදායම් සහ වියදම් තියෙන්නේ. මුලින්ම තියෙනවා ලාභය. අපි ලාභය ලියනවා නම් ලියන්නේ මෙතෙන්ට. මේ දල ලාභය කියන තැන. මෙතෙන්ටනේ ලාභය ලියන්නේ. ඒක නිසා අපිට දැන් ලාභය විතරක් ලියලා හරියන්නේ නැහැ. ඒක හැදිච්ච විදියත් එපා. ඒක නිසා අපි ඒක හැදිච්ච විදිය බලමු. මේක හැදිච්ච විදිය බැලුවොත් එහෙම මේ තියෙන්නේ කීයද? තුන්වෙනි ගණනුව. තුන්වෙනි ගණනුවේ 54000ක ලාභයක් ඇවිල්ලා තියෙන්නේ. 140ක විකිණීමක් වෙලා තියෙනවා. 86ක බඩු අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ විකුණුම් පිරිවැය 86යි විකුණුම් ආදායම 140යි. මම ඒක මෙතනින් දා ගන්නවා. විකුණුම් වලට එකතු කරනවා 140ක්. විකුණුම් පිරිවැයට එකතු කරනවා 86ක්. ඔන්න ඔය දෙකෙන් තමයි අර ලාභය 54ක් හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙහෙම දා ගන්න පුළුවන්. එකපාරම දාගන්න යන්න එපා. මොකද ලාභය කියලා කෑලි තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඉතින් හතර පාරක් අපි විකුණුම් ලියන්නේ නැහැ නේ. ඔක්කොම එකට තමයි ලියන්නේ. එක නමක් ලියන්නේ එකපාරයි. මේකක් ඇතුලේ. කියන්නේ විකුණුම් කියලා දෙපාරක් තුන් පාරක් ලියන්නේ නැහැ. ඒක නිසා එකපාර ලියන්න මෙහෙම ඉස්සරහින් එකතු කිරීම දදා. අර ඒකයි දැන් අර මගෙන් ඔයගොල්ලෝ ප්‍රශ්නිකුත් අහලා තිබ්බේ. දැන් මේකේ ලාභය ලියන්නේ නැතුව අර විකුණුම් වැඩි වෙනවා විකුණුම් පිරිවැය වැඩි වෙනවා කියලා ලියන්නේ නැද්ද කියලා. එහෙම ලියුවනම් ලේසි. නමුත් ඉතින් අපිට එකපාරටම මේක සමහරට මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මත අපි මෙහිම ලිව්වොත් ඉතින් ඔයා බලන්න ආයෙ පාරක් ගානේ විකුණුම් කීයක් තිබ්බද විකුණුම් පිරිවැය කීයක් තිබ්බද කියලා. මේ තියෙන විකුණුම් ටික මේ තියෙන විකුණුම් පිරිවැය ටික. මම විකුණුම් පිරිවැය කොළ පාටින් දාන්නම්. විකුණුම් ටික දැම්මේ රතු පාටින් නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා ගැණිලි. ගැණිලි කියන එක ආදායමක්වත් වියදමක්වත් නෙමෙයි. ඒක නිසා ඒක එන්නේ නැහැ. ආයෙ දුන් වට්ටම් තියෙනවා. දුන් වට්ටම් කියන්නේ වියදමක්. අපි දාගමු වියදම් වල පහක්. ඊට පස්සේ ආයෙ තියෙනවා ලාභේ 20ක්. ඔයකෙත් ඔයා ඒකෙත් බලන්න විකුණුම් කීයද කියලා. ඔයාට එකපාරටම 40 කියලා අරගෙන දැම්මොත් වැරදි. මොකද මෙතන විකුණුම් වෙන්නේ 40කින් මුදල් හම්බුනාට අත්තිකාරමත් අඩු වෙනවා 10කින්. ඒතකොට සම්පූර්ණ විකුණුම් වෙන්න ඕනේ කීයද? සම්පූර්ණ විකුණුම් වෙන්නේ 50යි. 50කට තමයි වික්කේ. නැත්තම් ඔයා නිකන් කල්පනා කරලා බලන්නකො 20ක ලාභයක් කියන්නේ කොහොමද කියලා. ඒක පාන්න 40කට වික්කොත් මේකේදී අර කලින් පාරක අපි ඇඩ්වාන්ස් එකක් අරගෙන තිබ්බා. ඉතින් ඒ ඇඩ්වාන්ස් එක අඩු කළා අපිට කලින් සල්ලි හම්බෙලා තිබ්බේ. අපි ඇඩ්වාන්ස් එක අඩු කළා සල්ලි ටික වැඩි වුණා බඩු ටික අඩු වුණා. එතකොට ඇත්තටම උනේ 30ක බාණ්ඩ 50කට විකුණලා තිබ්බේ. ඇඩ්වාන්ස් එකක් කලින් හම්බෙලා තිබ්බේ. එච්චරයි උනේ. එතකොට අපි ගන්න මේකෙදි විකුණුම් වැඩි වෙනවා 50යි විකුණුම් පිරිවැය තියෙනවා 30යි. එහෙමයි ගන්නෙ. විකුණුම් තමයි මේ රතු පාටින් දැම්මේ. ඒක වරදින්න තමයි දීලා තියෙන්නේ. මං කිව්වේ මේ ගන්න ටිකක් වරදින ටයිප් එකේ ගානක් කියලා. ගොඩාක් අමාරුත් නැහැ. නමුත් වරදින පැත්ත වැඩි වෙලා තියෙනවා මේකේ. සාපේක්ෂව වරදින පිළ ගඩක් තියෙනවා මේකේ. ගොඩක් අය 40 තමයි දාන්නේ. 50 කියලා අමතක වෙනවා. ඔයාට ඒක උඩින් බලා ගන්නත් පුළුවන් ඉතින්. මෙතනින් මේ 50ක තමයි සේවා සපයලා තියෙන්නේ. අර කලින් 10ක් හම්බුණා. එච්චර වෙනසකට තිබ්බා. එතකොට විකුණුම් වැඩි වෙනවා 50කින්. මම අර 140ටම 50 එකතු කර ගන්නවා. ඒත් එකම විකුණුම් පිළිවෙල වැඩි වෙනවා 30කින්.
ඊළඟ එක මේවා හරියට ලියා ගන්නකොට ඊළඟ එක පරිත්‍යාග 6යි රක්ෂණය 4යි. මම මේ දෙකත් දාගන්නම්. ඊට පස්සේ ප්‍රාග්ධනයේ වැඩක් නැහැ. ඒක ආදායමක්වත් වියදමක්වත් නෙමේ. ණය පොලී කියන්නේ වියදමක්. ලාභයේ තියෙන ආයත. එතකොට මේක බලද්දි මේකේ තියෙන්නේ 146 නේ. ඔයාලට ලියන්න පුළුවන් විකුණුම් වැඩි වෙනවා 294කින් විකුණුම් පිරිවැයක් තියෙනවා 154කින්. මේ දෙක තමයි ගන්න. මේ තියෙන වෙන මොකුත් නැහැ නේ ඒකේ. 294කින් විකුණුම් තියෙනවා 154ක විකුණුම් පිරිවැයක් තියෙනවා. මේ ලාභය කියන එක කෙලින්ම ලියන්න නැතුව මෙහෙම ලියන්න. මේක අපි කරලා තියෙන්නේ අර විකුණුම් ආදායම වැඩි වෙනවා විකුණුම් පිරිවැය වැඩි වෙනවා කියලා. විකුණුම් වලටම 294ක් දාගත්තා. විකුණුම් පිරිවැයට දාගන්නවා 154ක් නේ. ඔන්න මේ විදිහට දාගත්ත ඒ දෙක. ඊට පස්සේ බලන්න 84ක වැටුප් තියෙනවා. එතකොට ඒක කොහොමද ලියන්නේ? වැටුප් කියලා 84ක් දැම්මම නම් හරි. මේ මාසෙට අදාළ වැටුප විදුලිය 11යි ආයේ තියෙනවා ලාභය 5යි. ඒක ගන්නෙ 3ක විකුණුමක් තියෙනවා 8ක විකුණුම් පිරිවැයක් තියෙනවා. විකුණුම් 3යි විකුණුම් පිරිවැය 8යි. මම මේ දෙකත් උන්න දාගත්තා. විකුණුම් වැඩි වුණා 3කින් විකුණුම් පිරිවැය වැඩි වුණා 8කින්. ආයෙ තියෙනවා බොල් ණය 14යි. බොල් ණය 14ක් කිව්වම ඕගොල්ලෝ මෙතන බොල් ණය කියලා 14ක් අඩු කළොත් වැරදි. ඇයි ඒ? මෙතනදී උනේ බොල් ණය කපා හරපු එක ආයෙ හම්බෙච්ච එකක් නේ ළමයි. එතකොට ඔයා මේක දානවා නම් එක්ක මෙතනින් දානවා නම් බොල් ණය කියලා වරහන් ඇතුලේ 14 දාන්න ඕනේ. මොකද මේක අඩු වෙලා නෙමෙයි තියෙන්නේ. මේක වියදමක් නැවත ලැබීමක්. එතකොට මේක ධන තියෙන්නේ මේ සාමාන්‍ය වියදමක් ඍණ තියෙන්නේ. එතකොට මේක අර වෙනත් ආදායමක් වගේ. ඔයා මෙතන වෙනත් ආදායම් වල ලිව්වත් හරියි. පල්ලෙහායෙන් ලියනවා නම්
වරහන දාලා දාන්න ඕනේ. මොකද ඒකේ තේරුම මේ වියදම් වලින් අඩු වෙනවා කියන තේරුම. නැත්තම් වෙනත් ආදායම් වල දාන්නවා. වෙනත් ආදායම් වල දාන්න බොල් ණය යලි ලැබීම් කියලා. 14ක්. මේ අර කප්පපු එක ආය හම්බෙලා. බොල් ණය කියන්නේ වියදමක් ආය හම්බුණා නම් ආදායමක් වගේ නිකන් ආදායමක් නෙවෙයි වියදමක් අඩු වෙනවා ඇත්තටම. මෙතන ලිව්වත් හරි පල්ලෙහාන් ලියනනම් වරහන දාලා ලියන්න ඕනේ. බොල් ණය කියලා වරහනක් දාලා ලියන්න ඕනේ. උඩින් ලියන එක හොඳයි ඉතින්. අන්තිම එක කුලි. හරි දැන් ඉතින් මේක ගාන හදන්න තියෙන්නේ. විකුණුම් ටික එකතු කරමු. 140යි 50යි 294යි 3යි. ඔක්කොම 487යි. විකුණුම් පිරිවැටික් ගත්තොත් 86යි 30යි 154යි 8යි 278යි. සුද්ධ ලාභ එනවා 76ක් කියලා. හරි නේද? ඔයගොල්ලෝ ලියාගත්තනේ. මොනවා හරි 2020 ප්‍රශ්නයක් තියෙනවද? ටිකක් ඉතින් ඔයගොල්ලෝ හදලා හුරු වෙන්න වෙනවා. අනිත් එක කාලයත් එක්ක මේ දේවල් ඔයගොල්ලන්ට තේරෙයි. මොකද ඉස්සරහට යනකොට ඔයගොල්ලෝ තව ගණුදුණු ගොඩාක් ඉගෙන ගන්නවා. දැන් අපිත් ඔයගොල්ලෝ තාම මේ පාඩම් දෙකයි කරලා තියෙන්නේ ගණුදුණු පොඩි සංඛ්‍යාවයි දන්නේ වාර්තා කරන්නේ කොහොමද කියලා. තව කාලයක් යනකොට මේ අත්තිකාරම් ගැන ඊට පස්සේ ඔය විදුලි ගාස්තු ගෙවන දේවල් ගැන බැංකු ණය වාරික ගෙවීම ආශ්‍රිත ගොඩාක් ප්‍රශ්න ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්නකොට මේ වගේ තියෙන පොඩි පොඩි අඩුපාඩු ටික හදාගෙන ගිය හැකියි. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ જાතිය ගණන් හදන්නේ. ඉතින් ආයෙ පාරක් ආයෙ දවසක ඔයගොල්ලෝ මේවා හදන්න නැත්නම් අමතක වෙලා මේ ආයෙ පාරක්. හරි. අපි එහෙනම් අපේ ඊළඟ පාඩමට අපි ඒක පොඩ්ඩක් සාකච්ඡා කිරීම කරමු. හරි නේද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නවද? අහන්න පුළුවන් අහනවා නම්. ඊළඟට යන්න කලින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. මේකේ අහලා තියෙනවා සර් බොල් ණය ගන්න නැතුව ඉන්න බැරිද? බැයිද? බොල් ණය ගන්න නැතුව ඉන්න බැයිද? ඉතින් ඒක මෙහෙමයි. බොල් ණය ගන්න නැතුව ඉන්න බැරිද කියන එක ඒක පුද්ගල ව්‍යාපාරයක නම් මේක තමයි කරන්න වෙන්නේ.
තාම ඕගොල්ලෝ ඒක පුද්ගල මේක ඇවිල්ලා ඒක පුද්ගල ව්‍යාපාරය. අනි පුද්ගල ව්‍යාපාරය. ඔය අහන ප්‍රශ්නේ පොඩි ළමයෙකුට අහන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයක් අහන්නේ. ඒ කියන්නේ බොල් ණය ගන්න නැතුව ඉන්න එක අවස්ථාවක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට ඒ කියන්නේ තාම කරලා නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරයක මේක ඇවිල්ලා ඒක පුද්ගල ව්‍යාපාරයක්. මේ ප්‍රශ්නේ අහන නිසායි මම මේ කියන්නේ. මේක ඇවිල්ලා නාමල් ඔටෝකයා තනි පුද්ගල ව්‍යාපාරයක. මේක සමාගම් වගේ තිබ්බොත් මේක සමාගමක් වගේ නම් අනිවාර්යයෙන්ම මේකේ හිමිකම කියන එක ඇතුලේ රඳවාගත් ඉපයුම් කියලා එකක් තියෙනවා. එතකොට අපි කරන්නේ රඳවාගත් ඉපයුම් වලින් තමයි මේ මොල් ණය කියන එක මෙතන ලියන්න නැතුව අඩු කරන්නේ. ඒක පුද්ගල ව්‍යාපාරයක එහෙම කරන්න බෑ. මොකද අවුරුද්දක් ගානේ මාසයක් ගානේ උපයන ලාභය අයිතිකාර කෙනා ගෙදර ගෙනියනවා. ඒක නිසා දැන් ලාභ ඉතුරු වෙලා තියෙන විදිහක් නෑ. ගිය අවුරුද්දේ ලාභය ගන්න නැතුව තිබ්බනම් ඒකට ගලපන්න තිබ්බා. හැබැයි මෙතනදි වෙලා තියෙන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක ලාභය අයිතිකාර කෙනා අරයි යනවා. බොහෝ විට ඒකයි සිද්ධ වෙන්නේ. එතකොට වෙන්නේ මේක අනිවාර්යෙන් ගලපන්න වෙන්නේ මේ අවුරුද්දට. ඒකයි මම මෙහෙම කළේ. මම විතරක් නෙමෙයි ඕනෙම කෙනෙක් කරන්නේ මෙහෙමයි. මම මේක ඕනනම් මාකින් එකත් ඔයගලන්ට දාලා පෙන්නන්නම්. මාකින් එක මට විනාඩියක් දෙනවා මම මාකින් එකක් දාලා පෙන්නන්න ඔයගලන්ට. 2020 මාකින් එක. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ඇති ප්‍රශ්නාංක 3 උත්තරය. මේ තියෙන අපි දැන් හදපු එක. මේ තියෙන 300ට මේ සෙට් එක තියෙන්නේ. මේ 4ක් අඩු වෙලා 4ක් වැඩි වෙනවා අපි ඒක කතා කළේ. 140කින් වැඩි වෙනවා මේ. අර 12ක් අඩු වෙන එක. මේකේ මේ ලකුණු දෙන විදියක් තියෙනවා. මේ ආරම්භ විශේෂ දෙකක් සඳහා ලකුණු 1 බැගින් ශේෂ 10 සඳහා උපරිම ලකුණු 2යි. ඒ කියන්නේ මේ ආරම්භ විශේෂ කවුරු කෙනෙක් මේ ඔක්කොම ටික ලියලා තියෙනවා ලකුණු දෙකක් ගන්න පුළුවන්. හැබැයි කවුරු කෙනෙක් භාගයට ලියලා තියෙනවා නම් ආරම්භ විශේෂ දෙකකට එක ලකුණක් දෙන්නලු. ඒ වගේ උපරිම ලකුණු දෙකක් දෙන්නලු ඕනෙම. අවසාන ශේෂයන් වලටත් එහෙමයි. අවසාන ශේෂ දෙකක් සඳහා ලකුණු 1 බැගින් ශේෂ 10ම සඳහා උපරිම ලකුණු 3යි. මේ ඔක්කොටම දෙන්නේ ලකුණු 3යි. හරිනම්. නැත්නම් හරි ඒවා දෙකකට එක ලකුණ ගන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න ආදායම් ප්‍රකාශනයේ දීලා තියෙන මේක නෑ ඒගොල්ලෝ එක තීරුවයි ගහලා තියෙන්නේ මේ විකුණුම් ටික දීලා තියෙනවා. හරි නේද අපේ උත්තරේ? අපේ එක හරිද? .76යි නේද? හරි. එතකොට මේගොල්ලොත් මේ බලන්න අපාහල බොල් ණය ආපසු ලැබීම් දාලා තියෙනවා 14ක් කියලා වෙනත් ආදායම් වලට මේ. වෙනත් ආදායම් වලට තමයි ඒක දාලා තියෙන්නේ. ඊට පස්සේ වැටුප් 84යි, විදුලි 11යි, දුම්වට්ටම් 5යි, කුලිය 20යි, තොගහානි 5යි, ණය පොලිය දීලා තියෙනවා, ගිනි රක්ෂණය දීලා තියෙනවා. ඒ කියන්නේ රක්ෂණ වාරිකය දීලා තියෙනවා, පරිත්‍යාග මෙන්න මේ විදිහට අඩු කරලා තියෙනවා. සුද්ධ ලාභය. ඉතින් මෙහෙමයි ගන්න තියෙන්නේ. මේගොල්ලොත් කපාහල බොල් ණය දාලා තියෙනවා. මාකින් එක මේ තියෙන මාකින් එක. මේකේ විකල්ප උත්තරයකුත් තියෙනවා මේ. යුද්ධ ලාභයේ ලාභ සමීකරණය ඇසුරෙන් ගණනය කර ඇතනම් මේකටත් ලකුණු දීලා තියෙනවා. අර ආරම්භක ශුද්ධවත්කම් 1052යි අවසාන ශුද්ධවත්කම් 1120යි අමතර ප්‍රාග්ධනය අඩු කරලා තියෙනවා 4ක් දැනිලි එකතු කරලා තියෙනවා. ඒකටත් ලකුණු දීලා තියෙනවා. හැබැයි අහලා නැතුව මේක මේ අවුරුදු තුනට අනිවාර්යයෙන්ම දෙනවා කියලා නැහැ විකල්ප ක්‍රම වලට. ඒ නිසා ඔයගොල්ලෝ මේ අදාළ එක විතරක් කරන්න. හරි නේද? අපි යමු ඉතුරු කොටසට. අද අපි කතා කරන්නේ
අපි තුන්වෙනි පාඩමත් පොඩ්ඩක් සාකච්ඡා කිරීම කරමු. අපේ තුන්වෙනි පාඩමේ ටියුට් එක ඔයගොල්ලෝ ගාව තියෙනවා ද්විත්ව සටහන් මූලධර්මයේ තමයි අපේ තුන්වෙනි පාඩම. අපි මේකෙදි කතා කරන්නේ ද්විත්ව සටහන් කොහොමද වාර්තා කරන්නේ? ඊට පස්සේ ද්විත්ව සටහන් මූලධර්මය කියන්නේ මොකක්ද? ගිණුමක් කියන්නේ මොකක්ද? ගිණුම් වර්ග මොනවද? ඒවා තුලනය කරන්නේ කොහොමද? ශේෂ පිරික්සුම හදන්නේ කොහොමද? මෙන්න මේ ටික තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. ගොඩාක් ලොකු පාඩමක් නෙමෙයි අපිට ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. මේ දෙවෙනි පාඩම නම් සෑහෙන විශාල පාඩමක්. අපි මාස කිහිපයක්ම මේක කළා. ඉතින් මේ පාඩම එච්චර ලොකු පාඩමක් නෙමෙයි දවස් දෙක තුනකින් සාමාන්‍ය උපරිම දවස් 3කින් විතර ඉවර වෙන පාඩමක්. හරි. අපි බලමු එහෙනම් කතා කරමු ද්විත්ව සටහන් මූලධර්මය ගැන. මුලින්ම අපි බලමු මේ ද්විත්ව සටහන් මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. මේ ද්විත්ව සටහන් මූලධර්මය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරයක ගනුදෙනු සිද්ධ වෙනවා. ඒ කියන්නේ භාණ්ඩ ගත්තා, භාණ්ඩ වික්කා, ලී බඩු ගත්තා, බැංකු ණයක් ගත්තා, ඊට පස්සේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා. මේ වගේ එක එක જાතියේ ගනුදෙනු ව්‍යාපාරයක සිද්ධ වෙනවා. මේ ව්‍යාපාරයක සිදුවන හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ එක්ක වැඩි වෙනවා යම් කිසි දෙයක්, එක්ක අඩු වෙනවා යම් කිසි දෙයක්. මේ යම් කිසි දෙයක් කියන එක අනිවාර්යයෙන්ම වත්කමක් වෙන්න පුළුවන්, වගකීමක් වෙන්න පුළුවන්, හිමිකමක් වෙන්න පුළුවන්, ආදායමක් වෙන්න පුළුවන්, වියදමක් වෙන්න පුළුවන්. ඔන්න ඔය පහ විතරයි තියෙන්නේ. ව්‍යාපාරයක එක එක જાතියේ ගනුදෙනු සිද්ධ වෙනවා. මේ එක එක જાතියේ ගනුදෙනු වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් වලට වැඩිවීම අඩුවීම කියලා බලපෑම් දෙකක් ඇති කරනවා. අන්න ඒ බලපෑම් දෙක හර සහ බැර වශයෙන් ලියනකොට තමයි අපි කියන්නේ ද්විත්ව සටහන් මූලධර්මය කියලා. ආපාරක් කියන්නම්. ව්‍යාපාරයක එක එක જાතියේ ගනුදෙනු සිද්ධ වෙනවා. හරිද? ඒ එක එක જાතියේ ගනුදෙනු වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන දේවල් පහට වැඩිවීම අඩුවීම කියලා බලපෑම් දෙකක් ඇති කරනවා. ඔයගලන්ට මතක නම් මේ සමීකරණේ අපි ගනුදෙනු වාර්තා කරනකොට කලින් පාඩමේ සමීකරණයනේ. ඒ ගනුදෙනු වාර්තා කරනකොටත් අපි ලිව්වේ වත්කම් වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා, වගකීම් අඩු වෙනවා මෙහෙමනේ. ඉතින් මේ වගේ වැඩිවීම අඩුවීම කියලා බලපෑම් දෙකක් ඇති කරනවා. අන්නේ බලපෑම් දෙක හර සහ බැර වශයෙන් ලියන එකයි මේකෙදි කරන්නේ. එතකොට කවුද මේක හඳුන්වා දුන්නේ? මේක හඳුන්වා දුන්නේ කවුද කියලා දන්නවද ඔයගොල්ලෝ? කවුරු හරි කෙනෙක් දන්නවද? මේ ද්විත්ව සටහන් මූලධර්මය හඳුන්වා දුන්නේ කවුද කියලා? හරි. මේ ගිණුම්කරණයේ මේ ද්විත්ව සටහන් මූලධර්මය හඳුන්වා දුන්නේ ඉතාලි ජාතික පීටාලූකා පැසියොලි කියන පියතුමන්. 1494 නොවැම්බර් 14 වගේ මට මතක. කොහොමද 1994 දී එයා හඳුනා දුන්නේ ග්‍රන්ථයකින්. මේ ග්‍රන්ථයක් කියවට මේක ඇත්තටම අර ඒ කාලේ ලිපි පෙළ සංග්‍රහවකට ලියපු ලිපි පෙළක් කියලා තියෙනවා බුක් කීපින් කියලා. පොත් තැබීම සම්බන්ධව ලිපි පෙළක් ලියලා තියෙනවා. ඊට පස්සේ එයා පොතකින් මේක ඉදිරිපත් කරලා තියෙනවා. මෙයා ගණිතඥයෙක් සම්මාද එරිත්මැටිකා කියලා. පොතක් කරා තමයි මේක එලි දක්වලා තියෙන්නේ. එයා තමයි කියලා තියෙන්නේ මේ හර බැර කියන න්‍යාය. එයා ඉදිරිපත් කළා වත්කම් වැඩිවීමට හර කියනවා, වත්කම් අඩුවීමට බැර කියනවා. හිමිකම් වැඩිවීමට බැර කියනවා, අඩුවීමට හර කියනවා. හර බැර කියන න්‍යාය නැත්තම් ද්විත්ව සටහන් මූලධර්මයේ ලෝකෙට දායද කරලා තියෙන්නේ මෙන්න මේ ඉතාලි ජාතික පීටාලූකා පැසියොලි කියන පියතුමා. ඉතින් අපි ඒක වෙන්නේ කොහොමද කියලා හිතලා වැඩක් නැහැ. මොකද මේක තමයි මූලධර්මය. අපි මූලධර්මයේ වෙන්නේ කොහොමද කියලා හිතලා වැඩක් නැහැ මේ වගේ දෙයක්. ඇයි හර කියන්නේ ඒකට ඇයි බැර කියන්නේ කියලා හිතලා වැඩක් නැහැ. අපි මූලධර්මය මතක තියාගමු. මේක නිකන් අර දෙවරක් දෙක හතරයි වෙන්නේ ඇයි කියලා අහනවා වගේ දෙයක්. මේ මූලධර්මයක් වෙන්නේ ඇයි කියලා මතක තියාගන්න ඒ වැඩක් නැහැ. ඇත්තරම ඔයා දැනගන්න ඕනේ මූලධර්මය මොකක්ද කියන එක. හරි. එතකොට අපි බලමු අපි කතා කරමු මේකෙදි ද්විත්ව සටහන් මූලධර්ම කියන්නේ මොනවද කියලා. ඒක තමයි අපි දෙවෙනියට කතා කරන්නේ මේ පාඩමේදී. ඊට පස්සේ අපි කතා කරනවා ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ගිණුමක් කියලා කියන්නේ දැන් අපි ගනුදෙනුවක් ද්විත්ව සටහන් මූලධර්මයට අනුව හර සහ බැර වශයෙන් ලියාගත්තට පස්සේ ඒක ඉදිරිපත් කරන්න භාවිතා කරන පොදුවේ පිළිගත් ආකෘතියක් තියෙනවා. ඒකට අපි කියනවා ගිණුමක් කියලා. සාමාන්‍ය මේ ගිණුම කියන එක ඉංග්‍රීසි හෝඩියේ T අකුරක හැඩය ගන්නවා. ඉතින් අපි මේවට T ගිණුම් කියලා කියනවා. බලමු අපි ගිණුම් ගැන කතා කරනවා මේ පාඩමේ. ඊට පස්සේ ගිණුම් වර්ග කතා කරනවා. ගිණුම් වර්ග පහයි තියෙන්නේ. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම් කියලා. ඊට පස්සේ අපි ඒවා තුලනය ගැන කතා කරනවා. තුලනය කිරීම කියලා කියන්නේ ව්‍යාපාරයක තියෙන ගිණුම් වල වෙනස හඳුනා ගන්න එක. ගිණුමක පැති දෙකක් තියෙනවා. හර පැත්තයි බැර පැත්තයි කියලා. ඔන්න ඔය හර පැත්තේ බැර පැත්තේ වෙනස හඳුනා ගන්නකොට අපි කියනවා ගිණුම් තුලනය කරනවා කියලා. ඊට පස්සේ ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගිණුම් තුලනය කරාට පස්සේ ඒ ගිණුම් වල ශේෂ අරගෙන හදන පොඩි ලේඛනයකට අපි කියනවා ශේෂ පිරික්සුමක් කියලා. අද ඉඳන් අපි කතා කරන්නේ මෙන්න මේ කොටස් ටික. හරි. අපි ආරම්භයක් විදිහට ද්විත්ව සටහන් මූලධර්මය ගැන තවදුරටත් සාකච්ඡා කිරීම කරමු. හරි. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේනවා ඇති හිමිකම් ධන වගකීම් සමානයි වත්කම් කියලා. මේක තමයි සමානයි වත්කම්.
මෙන්න මේ හිමිකම කියන එක ඇතුලේ ඔයගලන්ට මතක ඇති දේවල් හතරක් තියෙනවා. ව්‍යාපාරික හිමිකම ඇතුලේ දේවල් හතරක් තියෙනවා. ප්‍රාග්ධනය, ආදායම්, වියදම්, ගැනිලි කියලා. ප්‍රාග්ධනය, ආදායම්, වියදම්, ගැනිලි කියලා. ඒක ඇතුලේ තිබ්බ ආදායම් හිමිකම් ගන්න ආදායම් මෙහෙම අපිට ලියන්න පුළුවන්. ඔයගලන්ට මතක ඇති දෙවෙනි පාඩමේදී අපි මේ සමීකරණයක් කතා කළා. ඊට පස්සේ මම මේ ඍණ වියදම අයින් කරන ආදායම් ඍණ වියදම් කියන සංකේතයට මම වියදම් එකතු බලාපොරොත්තු වෙන්නේ වියදම් ටික අයින් වෙලා මේ ආදායම් ධනයට ගණනුත් හැදුවා. ඔයගලන්ට මතක ඇති. ඉතින් මේ ඉතාලි ජාතික ලූක පැසියොලි කියන පියතුමන් කළෙත් මෙන්න මේකම තමයි. එයා මේ විදිහට සමීකරණේ හදාගත්තා. ඊට පස්සේ එයා කිව්වා වත්හර කියලා. මෙන්න මේ දෙකේ වැඩිවීමට කිව්වා බැර කියලා, අඩුවීමට කිව්වා හර කියලා. මෙන්න මේක තමයි ද්විත්ව සටහන් මූලධර්මය කියලා කියන්නේ. ඒ අනුව හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. මේක තමයි මූලධර්ම. මේක තමයි යා හඳුන්වා දුන්නේ. මේක තමයි දිස්ත්‍රාන් මූලධර්මය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපි තව පුංචි දෙයක් කතා කරනවා. ළමයි දැන් අපි මේක කතා කරන්නේ ගිණුම් එක්ක. දැන් මෙතන ඉන්න කොමර්ස් කරපු අය ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා ඇති ගිණුම් ගහන එක සහ තුලනය කිරීම කියන්නේ මොකක්ද කියන එක. චුට්ටක් හරි දන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නවා මම මේක දැනට එහෙම කියන්නම් කොමර්ස් කරලා තියෙනවා කියලා කට්ටියම මෙතන ඉන්න. මම එහෙම ඉතලා කියන්නම්. ඕගොල්ලෝ මේ ගානක ගිණුම් ගැහුවොත් ගිණුම් ගහලා ඒවා තුලනය කළොත් ඔයගොල්ලෝ දන්නවා තුලනය කරද්දී ශේෂයේ පාගේ ශේෂයේ ඊගේ කියලා අපි ගන්නවා ගිණුම් තුලනය කරනකොට. ඉතින් ඔයගොල්ලෝ දන්නවද ගිණුම් තුලනය කළොත් ඒකේ ශේෂය එන්නේ අර කියන පැත්තෙන්. ඒ කියන්නේ හැමතිස්සෙම ගිණුමක ශේෂය පිහිටන්නේ මෙන්න ගිණුමක ශේෂය පිහිටන්නේ. ඔන්න ඔය ටික දැනට දැනගත්තා නම් ඇති. වත්කම්, වගකීම්, හිමිකම් කියන තුන අරගෙන අපි මූලධර්මයේ ගොඩනගා ගන්නවා. මූලධර්මයේ ගොඩනගා ගන්නකොට හිමිකම්, ආදායම්, වගකීම් වල වැඩිවීමට බැර කියන අඩුවීමට හර කියනවා. වත්කම්, වියදම් වල වැඩිවීමට හර කියන අඩුවීමට බැර කියනවා. සාමාන්‍යයෙන් මේවා ශේෂය පිහිටන්නේ වැඩිවීම කියන පැත්තෙන්. ඒ කියන්නේ හිමිකම් ගිණුමක නම් බැර, ආදායම් ගිණුමක නම් බැර, වගකීම් ගිණුමක නම් බැර, වත්කම් ගිණුමක නම් හර, වියදම් ගිණුමක නම් හර. හරි. අපි මේ ටිකත් එක්ක පොඩ්ඩක් ටියුට් එක පැත්තට යමු. ටියුට් එක ගන්නකෝ ඔයගොල්ලන්ගේ. බලන්න ද්විත්ව සටහන් න්‍යාය ව්‍යාපාර ආයතනයක ගනුදෙනු හා සිද්ධීන්ගේ දෙආකාර බලපෑම. ඒ කියන්නේ හැම ගනුදෙනුවකම දෙපැත්තක් තියෙනවා. ගිණුම් කරන මේ ලෙස ඉදිරිපත් කරන ආකෘතිය ද්විත්ව සටහන් න්‍යාය වේ. ගිණුම් කරන සමීකරණයේ භාවිතයෙන් ද්විසටහන් න්‍යාය පහත පරිදි ගොඩනගාගත හැකිය. අපිට හිමිකම්, ආදායම්, වගකීම් කියන තුනේ වැඩිවීමට කියන්න පුළුවන් බැර කියලා. අපි මෙතන ධන ලකුණු දාගමු. අඩුවීමට කියන්න පුළුවන් හර කියලා. ඒත් එක්කම වත්කම් වියදම් වල වැඩිවීමට කියන්න පුළුවන් හර කියලා, අඩුවීමට කියන්න පුළුවන් බැර කියලා. අපි ලකුණු ටික දාගමු. ඒ දෙක highlight කරලා තියාගන්නකො. හර කියන එක විතරක්. මේ උඩට ඊතලේ දාන්නේ සාමාන්‍යයෙන් වැඩි වෙනවට යටට ඊතලේ දාන්නේ අඩු වෙනවට. ඊට පස්සේ මේ දෙකේම මේ වැඩිවීම කියන එක විතරක් highlight කරගන්න. හරි. ඊට පස්සේ මෙතන පොඩි ඩොට් එකක් තියෙනවා අපි එතන ලියාගමු. වත්කම් වියදම් වැඩිවීම හර ලෙසත් අඩුවීම බැර ලෙසත් හඳුනා ගන්නා අතර සාමාන්‍ය තත්ත්වයන් යටතේ එම ගිණුම්වල හරශේෂ පවතී.
එම ගිණුම් වල ශේෂය හරට පවතී. වත්කම් වියදම් වැඩිවීම හර ලෙසත් අඩුවීම බැර ලෙසත් හඳුනා ගන්නා අතර සාමාන්‍ය තත්ත්වයන් යටතේ එම ගිණුම් වල ශේෂය හරට පවතී. අපි ඊළඟ ඩොට් එකේ ලියා ගමු. හිමිකම් ආදායම් සහ වියදම් වැඩිවීම ආදායම් සහ වගකීම් වියදම් වැඩිවීම බැර ලෙසත් අඩුවීම හර ලෙසත් හඳුනා ගන්නා අතර සාමාන්‍ය තත්ත්වය යටතේ එම ගිණුම් වල ශේෂය බැරට පවතී. ශේෂය බැරට පවතී. ඔයගලන්ට තේරෙනවා ඇති මේක ගොඩක් පොඩි පාඩමක්. මේකේ පොඩ්ඩයි තියරි තියෙන්නේ, අනිත් ඔක්කොම තියෙන්නේ ගණන් හදන්න. ඒකත් මේ පහුවරණ තමයි ගොඩක් තියෙන්නේ. තාපාරක් කියන අන්තිම එක. හිමිකම් ආදායම් සහ වගකීම් වැඩිවීම බැර ලෙසත් අඩුවීම හර ලෙසත් හඳුනා ගන්නා අතර සාමාන්‍ය තත්ත්වය යටතේ එම ගිණුම් වල ශේෂය බැරට පවතී. හරි. මම යනවා මේක මකලා ඉස්සරහට. බලන්න ප්‍රශ්නයක් දීලා තියෙනවා. ප්‍රශ්න අංක 1 විත්සතාන් රීති පිළිබඳ ඔබේ දැනුම භාවිතයෙන් පහත ආකෘතියේ හිස්තැන් පුරවන්නලු. අපි මේ හිස්තැන් ටික පුරවමු. සාමාන්‍ය අපි ආදායම් වැඩිවීමට කියනවා බැර කියලා, අඩුවීමට කියනවා හර කියලා. වත්කම් වැඩිවීමට කියනවා හර කියලා, අඩුවීමට කියනවා බැර කියලා. හිමිකම් වැඩිවීමට කියනවා බැර කියලා, අඩුවීමට කියනවා හර කියලා. වගකීම් වැඩිවීමට අපි බැර කියලා කියනවා, අඩුවීමට අපි හර කියලා කියනවා. වියදම් වැඩිවීමට අපි හර කියනවා, අඩුවීමට බැර කියලා කියනවා. මේ උඩින් බලලා අර සමීකරණය අපි ලියාගත් එක බලවට කරන්න පුළුවන් මේක. හරිනේ. මම මේකත් මකන්නම්. ප්‍රශ්න අංක 2 තියෙනවා බලන්න. පහ සඳහන් එකිනෙක ගිණුම් වර්ගයේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවතින්නේ පරශේෂයක්ද බැරශේෂයක්ද යන්න සඳහන් කරන්න කියලා අපෙන් අහලා තියෙනවා. මේ සාමාන්‍ය තත්ත්වයන් කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් කොහොමද තියෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගිණුම් වල තියෙන්නේ බැරශේෂ. ඒක ඔයගොල්ලන්ට තේරෙයි අපි ගිණුම් අහනකොට. දැන් මේක 10 වසර 11 වසර කොමර්ස් කරපු අයට නම් සමහරට තේරෙනවා ඇති. ඒ නැති අයට අපි මේක තව ටික දවසකින් ඒ කියන්නේ ලබන සතියේ ප්‍රාග්ධන ගිණුම් වල සාමාන්‍යයෙන් තියෙන බැරශේෂ කියලා.
ආදායම් ගිණුම් වල තියෙන්නේ බැර ශේෂ. අර වැඩිවීම කියන පැත්තෙන් තමයි සාමාන්‍යයෙන් මේ ශේෂ පිටන්නේ. වගකීම් වල වැඩිවීම බැරනේ. එහෙනම් අර පැත්තෙන් තමයි ශේෂ පිටන්නේ. වියදම් ගිණුම් වල වැඩිවීම හරනේ. අර පැත්තෙන් තමයි ශේෂ පිටන්නේ. ප්‍රශ්නාංක 3 තිත්ව සටහන් යන පදේ අර්ථය දක්වන්න කියලා තියෙනවා. අපි ඒකත් ලියාගමු. අපි ඒක ලියාගමු. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් වලට වැඩිවීම හා අඩුවීම වශයෙන් ඇති කරන දේ ආකාර බලපෑම හර සහ බැර වශයෙන් ලියා දැක්වීමේ ක්‍රමයයි. තාපාරක් කියන්නම් ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම් වලට වැඩිවීම සහ අඩුවීම වශයෙන් ඇති කරන දෙආකාර බලපෑම හර සහ බැර වශයෙන් ලියා දැක්වීමේ ක්‍රමයයි. අපි කියනවා දිස්ස සටහන් කියලා. ඊළඟ ප්‍රශ්නය දිත්ත සටහන් සඳහා රීතීන් කියලා කියන්නේ හර බැර කියන එක. රීතීන් ගිණුම් කරන සමීකරණයෙන් ලබාගත හැක්කේ කෙසේද? ගිණුම් කරන සමීකරණ කියනට වත්කම් සමානයි හිමිකම් තන වගකීම්නේ. ඔයාලට කිව්වා කි මෙහෙම හිමිකම් ආදායම් සහ වගකීම් වැඩිවීම බැරටත් අඩුවීම හරටත් හඳුනා ගන්නා අතර වියදම් සහ වත්කම් වැඩිවීම හරටත් අඩුවීම බැරටත් හඳුනා ගන්න. තාපාරක් කියන්නම් හිමිකම් ආදායම් වගකීම් වැඩිවීම බැරටත් අඩුවීම හරටත් හඳුනා ගන්නා අතර වියදම් සහ වත්කම් වැඩිවීම හරටත් අඩුවීම බැරටත් ලෙස හඳුනා ගන්න. ඊළඟ ප්‍රශ්නෙත් කරමු. තව පොඩ් ඒක කරලා නවත්තමු. ප්‍රශ්නාංක 15 තියෙනවා ලෙජර් ගිණුම් වර්ග 5 නම් කරන්න කියලා. ඔයගොල්ලෝ පල්ලෙහාට ලියා ගන්න මම කියන්නම්. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. ප්‍රශ්නාංක 5 ලෙජර් ගිණුම් වර්ග 5 නම් කරන්න. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම්.
හරි. ඊට පස්සේ ප්‍රශ්න අංක 6 ඉඳන් අපි අනිත් දවසේදී කරමු. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙසේජ් එකක් හරි දාන්න. අපි අනිත් දවසේදී හම්බෙමු ළමයි. කට්ටියම පරිස්සමෙන් ඉන්න. මොනවා හරි විශේෂ දෙයක් තිබ්බොත් මොකක් හරි පණිවිඩයක් දෙන්න. එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු.